අයිබෝවන් සුබ නවවසරක් වේවා හැමදෙනාටම. අලුත් වර්ෂයක් උදා වෙලා අලුත් බලාපොරොත්තු රාශියක් හිතෙහි දරාගෙන ඒවා මුදුන් පමුණුවා ගැනීමට ජීවිතය හසුරුවන්නට සූදානම් වන ඔබ වෙනුවෙන් ඔබේ හිත එකඟ කරගන්නට පුළුවන් මාර්ගය තමයි ඉරිදා සිට්නෙත් අසපුවෙන් ලැබූ 2022 වර්ෂයේ නවමු පළමු වැඩසටහනෙන්ම ඔබට අපි ලං කරන්නට බලාපොරොත්තු වෙන්නේ. ඔබ කරන කියන දේවල් කොතෙක් ජීවිතයට බලපෑම් එල්ල කරනවාද? ඒ සියලු දේවල් වලට සිතුවිලි ඇතිවෙන හිත පිළිබඳව ඒ ආශ්‍රිතව හිතෙහි එකඟතාවය ඇති කිරීම සම්බන්ධව විශේෂ වූ දේශනාවකුයි අද ඔබට ශ්‍රවණය කරන්නට ලැබෙන්නේ. සතර සතිපට්ඨානය පදනම් වූ දේශන මාලාවේ ඉරියාපත භාවනාව සම්බන්ධ වූ දේශනාව සමීප කරවන්නට සූදානම් වන මොහොතේ ගෞරව නමස්කාර පූර්වකව මේ නව වර්ෂයේදී ඉරිදා සිට්නෙත් අසපුව වැඩසටහනට ආරාධනා කළා බෙලිහුල් ඔය සීල සමාහිත ආරණ්‍ය සේනාසන වාසී පූජනීය වන්දනීය බලංගොඩ රාධ ස්වාමින් වහන්සේට. උන්වහන්සේ බොහොමත්ම ගෞරවයෙන් නමස්කාර පූර්වකව පිළිගෙන ආරාධනා කරනවා ඉරිදා සිට්නෙත් අසපුව ධර්මානුශාසනාව පැවැත්වීම සඳහා. අවසරයි ස්වාමින් වහන්සේ. සාදු සාදු සාදු. සමන්ත චක්කවාලේසු අත්‍රා ගච්ඡන්තු දේවතා සද්ධම්මං මුනි රාජස්ස සුනන්තු සග්ග මොක්ඛදම් ධම්මස්සවන කාලෝ අයං භදන්තා ධම්මස්සවන කාලෝ අයං භදන්තා ධම්මස්සවන කාලෝ අයං භදන්තා. නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස. නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස. නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස. පුනච පරං භික්ඛවේ භික්ඛු ගච්ඡන්තෝ වා ගච්ඡාමිති පජානාති ඨිතෝ වා ඨිතෝම් හීති පජානාති නිසින්නෝ වා නිසින්නෝම් හීති පජානාති යථා යථා වා පනස්ස කායෝ පනිහිතෝ හෝති තථා තථානං පජානාති තී. අතිපූජනීය මහා සංඝරත්නයෙන් අවසරයි ශ්‍රද්ධාවන්ත පින්වතුනි, හැම දිනාටම නිදුක් නිරෝගී සුව දීර්ඝායුෂ වේවා කියලා මම පළමු කොට ආශිර්වාද කරනවා, ප්‍රාර්ථනා කරනවා. අදත් සිට්නෙත් අසපුවෙන් මිහිරි ධර්මපරයායක් ශ්‍රවණය කරන්නටයි පින්වත් හැම දෙනාම මෙලෙසින් සූදානම් වෙන්නේ. අද මේ උතුම් ධර්ම දානය ඔබ වෙත ලබා දෙන්නට කටයුතු කරන්නේ පින්වත් මහේස් එවැගේම සමීරා කියන ඒ දරුවන් විසින් සීතාමාලනී ප්‍රේමසිරි රණසිංහ MAE ධර්මදාස එවැගේම කරුණා ධර්මදාස කියන මේ දෙමව්පියවරුන්ට නිදුක් නිරෝගී සුව ප්‍රාර්ථනා කරමින් උතුම් ධර්මාවබෝධයේ පිණිස මේ මහා පින උපකාර වේවා කියන පැතුම ඇතිව දහම් පඬුරක් ලෙසයි අද මේ ධර්ම දානය ලබා දෙන්නේ. ඒ අත්න්ගේ පින්බර පැතුම් ඉටු වේවා කියලා අපි ආශිර්වාද කරනවා. පසුගිය වැඩසටහන් මාලාවේදී සතර සතිපට්ඨාන සූත්‍රයට අන්තර්ගත වන කායානුපස්සනා සතිපට්ඨානයෙහි ආනාපාන සති භාවනාව අරභයා දේශනා ගණනාවක් සිද්ධ කළා. ඔබ ඒ දේශනාවන් ශ්‍රවණය කළා. අද දවසේ කියා දෙන්නට බලාපොරොත්තු වන්නේ කායානුපස්සනා සතිපට්ඨානයෙහි දෙවන
කොටස නැත්තං දෙවන පබ්බය ඉරියාපත පබ්බයයි. දෙවන කායානුපස්සනා කර්මස්ථානය. එහිදී තුන්ලෝකාග්‍ර බුදුරජාණන් වහන්සේ මහ ප්‍රඥාවෙන් දේශනා කරනවා පුනච පරම් භික්කවේ භික්ඛු ගච්ඡන්තෝවා ගච්ඡාමීති පජානාති ඨිතෝවා ඨිතෝම් හීති පජානාති නිසින්නෝවා නිසින්නෝම් හීති පජානාති සයානෝවා සයානෝම් හීති පජානාති යතහා යතහාවා පනස්සකායෝ පනිහිතෝ හෝති තථා තථානං පජානාති. මහණෙනි, නැවතත් භාවනා ක්‍රමයක් කියා දෙනවා. කුමක්ද? මහණෙනි, මේ බුද්ධ ශාසනයෙහි මාගේ ශ්‍රාවකයා ගමන් කරන කල්හි ගමන් කරනවා කියලා විශේෂයෙන් දැනගන්නවා. සිටගෙන සිටින කල්හි සිටගෙනයි සිටින්නේ කියලා විශේෂයෙන් දැනගන්නවා. වාඩි වෙලා සිටියදීත් එලෙසින්ම විශේෂයෙන් දැනගන්නවා. යම් යම් බඳු ඉරියව්වක මේ කය පවත්වනු ලබයි නම් ඒ පවත්වනු ලබන ඉරියාපතය ගැන හොඳ අවබෝධයකින් ශ්‍රාවකයා පසු වෙනවා. මේ කාරණයයි ඒ උතුම් බුද්ධ දේශනාවේ අදහස. එතකොට කායානුපස්සනා භාවනාව ආස්වාස ප්‍රස්වාස වශයෙන් දේශනා කරලා ඉන් අනතුරුව ඉරියාපත වශයෙන් ඒ භාවනාවම ඉගැන්වීම සඳහායි තථාගතයන් වහන්සේ මහා කරුණාවෙන් මේ උතුම් දේශනාව සිද්ධ කරන්නේ. පුනච පරම් භික්කවේ භික්ඛු ගච්ඡන්තෝවා ආදී වශයෙන්. එතකොට තමා ගමන් කරනවා කියලා කිව්වට පස්සේ දැන් ඕනෑම සත්වයෙක් ගමන් කරනවා. ඒ ඉරියව් වල යෙදී ඉන්න බව සත්තු උනත් දන්නවනේ, තිරිසංගත සතෙක් උනත් දැනගන්නවා. හැබැයි මේ උතුම් දේශනාවේ සඳහන් කරන්නේ එබඳු සාමාන්‍ය සත්වයෙක් සාමාන්‍ය පුද්ගලයෙක් දැනගනු ලබන ඒ අවබෝධය නෙමෙයි. භාවනාවක් නොකරන කෙනෙකු ඒ ඉරියාපතයන් පැවැත්වීමේදී ඒ ඉරියාපතයන් හඳුනා ගන්නා ආකාරයෙන් නෙමෙයි යෝගාවචරයා නැත්තං බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවකයා විපස්සනා මනසිකාරයෙන් යුක්ත වන කෙනා මේ කායික ඉරියාපතයන් සන්තපනය නැත්තං තැබීම නැත්තං ඒ ඉරියව් පැවැත්ම අවබෝධ කරගන්නේ. එනිසා බාහිර ලෝකයේ පුද්ගලයෝ ඒ කටයුත්ත කරද්දී, පැන් පානය කරද්දී, ආහාර ගනිද්දී, ගමන් බිමන් යද්දී ඒ අදහසක් ඔහුගේ හිතේ තියෙන මම මේ දේ මේ වෙලාවේ කරමින් ඉන්නේ කියලා. නමුත් ඒක කර්මස්ථානයක්, භාවනාවක් වෙන්නේ නැහැ. හේතුව තමයි ඒ තුල ඔහුගේ ආත්ම සංඥාව, මම මගේ කියන හැඟීම, සත්ව පුද්ගල ප්‍රඥප්තිය ඉක්මවා යන නුවණක් ඔහුට පහළ වෙන්නේ නැහැ. නමුත් මේ ඉරියාපත මනසිකාරයෙන් බලාපොරොත්තු වන්නේ සත්ව පුද්ගල ප්‍රඥප්තිය, ඒ ආත්ම සංඥාව අභිභවනය කරමින් මේ තුල සිද්ධ වන හුදු ක්‍රියාවලිය, ධර්ම නියාමය හඳුනා ගැනීම. මේ කය කියන්නේ කුමක්ද? මේ කයේ වාඩිවීම කියන්නේ මොකක්ද? ඉදිරියට යාම කියන්නේ කුමක්ද? නතර වී සිටීම, වැතිරීම, මේ දේ සිද්ධ වෙන්නේ කොහොමද? මේ සඳහා සිත බලපාන්නේ කොහොමද? චෛතසිකයන් බලපාන්නේ කොහොමද? රූපයන් බලපාන්නේ කොහොමද? ආදී වශයෙන් පූර්ණ විචාරයකට විපස්සනා නුවණකින් බැස ගන්නවා, ගවේෂණයක යෙදෙනවා. ආන්නේකයි මෙහිදී මේ ඉරියාපත පබ්බයෙන් බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ. එතකොට මේ ඉරියාපත මානසිකාරයේදී සත්වයෙක් ඇත කියන වැරදි හැඟීම දුරු කරලා ඒ ධර්ම ස්වභාවයේ හේතුඵල ධම පිළිබඳව යථාභූත ඥානයක් ශ්‍රාවකයාට ඇති කරලා දෙනවා. ආන්නේ යථාභූත ඥානය මේ උතුම් ඉරියාපත මානසිකාරයෙන් ඇති කරලා දෙන නිසායි මේ ඉරියාපත මානසිකාරය කමඨහනක් බවට පත් වෙන්නේ. ඒ කමඨහන වඩනකොට ආත්ම සංඥාව මුළුමනින්ම දුර වෙලා සතිපට්ඨානයම ඒ තුලින් වැඩෙන අවස්ථාවට ශ්‍රාවකයා පත් වෙනවා. එතකොට මෙහිදී ගමන් කරන්නේ කවුද කියලා සාමාන්‍යයෙන් භාවනා කරන සතිපට්ඨානය වඩන කෙනෙක්ගෙන් ඇහුවොත් ඔහු ප්‍රකාශ කරන්නේ නැහැ මේ සත්වයෙක්, පුද්ගලයෙක්, ස්ත්‍රියක්, පුරුෂයෙක් ගමන් කරනවා කියලා. ඔහු පිළිතුරු ලබා දෙන්නේ මෙන්න මේ බඳු හේතුඵල ධමයක් තුල තමයි මේ ගමන, සිටීම්, හිඳීම් ආදී සියලු ඉරියාපතයන් ක්‍රියාත්මක වෙන්නේ කියන පිළිතුරයි ඔහු ලබා දෙන්නේ. ඊළඟට ගමන කාගේද කියලා අහුවොත් අසවලාගේ කියලා කියන්නේ නැහැ. මේ භාවනාව වඩන කෙනා
මේ ධර්මානුකූල පිළිතුරක් ලබා දෙනවා නම් මෙන්න මෙහෙම දෙයක් මෙතන සිද්ධ වෙන්නේ කියලා ඒ ධර්ම ස්වභාවය පෙන්වා දෙනවා පරමාර්ථ වශයෙන්. හැබැයි සම්මුතිය වශයෙන් ගත්තොතින් සම්මුතිය තුල පිහිටා කතා බස් කිරීම, ව්‍යවහාරයන් පැවැත්වීම බුදුපසේ බුදු මහරහත් උතුමන් වහන්සේලාගේ එක චාරිත්‍ර විදියක්. එතකොට මේ ගමන් බිමන් ආදී සියලු ඉරියාපතයන් සිද්ධ වෙද්දී ඒ ඉරියාපතයන් පැවැත්වීමට පෙර ඒ උදෙසා පහළ වෙනවා සිත් පරම්පරාවක්. ගමන් කරනවා කියන ඒ අදහස ඇති වෙනවාත් එක්කම පහළ වෙන සිත් පරම්පරාව විසින් චිත්තකිරිය වායෝ ධාතුව හේවත් චිත්තජව පහළ වෙන වායෝ ධාතු රූපය උපදවාලනවා. ආන්නේ වායෝ ධාතු රූපයත් සමග ඒ වායෝ ධාතු රූපය ඇසුරු කරගෙන කාය විඤ්ඤාති නැමැති රූප ධර්මතා පහළ වෙනවා. ආන්නේ රූප ධර්මතා අනුව තමයි මේකයි ඉදිරියට රැගෙන යාම, පසුපසට රැගෙන යාම, අත්පා දිග හැරීම, වාඩි කිරීම, වැතිරීම මේ සියලු ක්‍රියාවන් සිද්ධ කරන්නේ. ඉතින් එහිදී කියා දෙනවා කාමං සෝන සිඟාලාදයෝපි ගච්ඡන්තා ගච්ඡාමාති ජානන්ති න පනේතං ඒව රූපං ජානනං සන්ධාය බුත්තං. සාමාන්‍යයෙන් තිරිසංගත සතුන් උනත් ගමන් කරද්දී ආහාර පාන ගනිද්දී ඔවුන් දන්නවා මම දැන් මේ කෘත්‍ය යෙදී ඉන්නවා කියලා. නමුත් මේ සතිපට්ඨානේ වඩන කෙනාගේ දැනීම එබඳු දැනීමක් නෙවෙයි. ආත්ම සංඥාව දුරු කිරීම වශයෙන් සිද්ධවන නාම රූප ධර්මයන්ගේ ක්‍රියාකාරීත්වය පූර්ණ විචාරයකට බඳුන් කිරීමක් මේ තුල සිද්ධ වෙන්නේ. එතකොට මේ තුල පජානාති කියලා වචනයක් දේශනා කරන තථාගතයන් වහන්සේ. ජානාති කියන්නේ සාමාන්‍යයෙන් දැනගන්නවා කියන අර්ථය. පජානාති කියුවට පස්සේ විශේෂ වශයෙන් දැන ගැනීම. එහෙනම් මේ ඉරියව් පැවැත්වීමේදී යම්බඳු විශේෂ ඥානයක් යෝගාවචරයාට ඇතිවෙන විදිහට ඒ ඉරියාපතයන්හි සිහිය පැවැත්වීම මේ තුලින් අපේක්ෂා කරනවා. ඉතින් ගච්ඡන්තෝවා ගච්ඡාමීති පජානාති යන විට Taman යන බව දැනගන්නවා කියලා කිව්වහම ඒ දෙ සිද්ධ වෙන්නේ කොහොමද? යෑමක් පාසා ඒ ක්‍රමය පිළිවෙල කඩ කරන්නේ නැතිව ක්‍රමානුකූලව ඒ භාවනාවේ මෙනෙහි කරන නැත්නම් යෙදෙන යෝගාවචරයා ශ්‍රාවකයා ඒ යනු කැමැති වීම තුල පහළ වෙනව සිත් පරම්පරාවක්. ඒ සිත් සමග චෛතසිකයන් පහළ වෙනව කොහොමත්? එතකොට ඒ පහළ වෙන සිත් සහ චෛතසික ධර්මයෝ මුල් කරගෙන තමයි ඒ මේ ශරීරය ඉදිරියට රැගෙන යාම සිද්ධ වෙන්නේ. ඒක සිද්ධ වෙද්දී සිද්ධවන ආකාරය, ඒ කියන්නේ ගමන් කරනවා කියලා සිතක් පහළ වුණාම ඒ සිතත් සමගම චිත්ත කිරිය වායෝ ධාතුව. තවත් විදිහකින් කිව්වොත් චිත්තජව පහළ වෙනවා පඨවි ආපෝ තේජෝ වායෝ කියන මේ භූත රූප. ඒ අතර තියෙනවා වායෝ ධාතු රූපය. ඒ වායෝ ධාතු රූපය සමග චිත්තජව පහළ වෙන රූප ධර්මයක් තමයි කාය විඤ්ඤාති රූපය. වචන කතා කිරීම වශයෙන් පහළ වෙන්නේ වචී විඤ්ඤාති රූපයයි. කායික ඉරියව් පැවැත්වීම වශයෙන් අත්පාහෙ මේ කිරීම ආදී මේ ශරීරයේ සිද්ධ වන කුඩා අණු කුඩා මහත් සියලු චලනයන් සිද්ධ කරද්දී ඒ කාය විඤ්ඤාති රූපයයි උපයෝගී වන්නේ, නැත්නම් ඒ සඳහා හේතු වන්නේ. වචන කතා කරද්දී ඒ සඳහා මේ වචන පිට කිරීම උදෙසා වචී විඤ්ඤාතිය නැමැති රූපය උපකාර වෙන මේකත් රූප ධර්මයක්. එයත් පහළ වෙන්නට චිත්ත කිරිය වායෝ ධාතුව හේවත් චිත්තජව පහළ වෙන වායෝ ධාතු රූපේ උපකාර වෙනවා. ඉතින් මේ දේ මෙහෙම කිව්වට කෙනෙකුට නොතේරෙන්න පුළුවන්. නමුත් ඔබ හිතන්න මෙහෙම ගමනක් යන්න උවමනා වුණාම මේ අත්පා සොලවන්න එහෙට මෙහෙට කරන්න උවමනා වුණාම ඒ උදෙසා පළමු කොට සිතක් පහළ වෙනවනේ. ඒ කාරණේ කාටත් ප්‍රත්‍යක්ෂ වශයෙන් නුවණින් බැලුවොත් දැනගන්න පුළුවන්. ඒ සිත පහළ වෙනවා සමගම තමයි මේ ශරීරය ඉදිරියට රැගෙන යන්නේ, පිටුපසට රැගෙන යන්නේ, අත්පා ඔසවන්නේ, හිස ආදී සෙලවීම කරන්නේ. යම්බඳු කුඩා වූද අණු කුඩා වූද කායික චලනයක් සඳහා මුලින්ම ඒ සිත් පහළ වීම අවශ්‍ය වෙනවා. කොටින්ම කිව්වොත් මේ ඇසිපිය හෙලීම ආදී කොටගත් සියලු සිදුවීම් සඳහා එබඳු සිත් පහළ වීමක් සිද්ධ වෙනවා. ඒ අනුව තමයි කාය විඤ්ඤාති රූපය තුලින් ඒ චලනයන් ඇති කරන්නේ. ඉතින් මේ ගැන විපස්සනා කොටසේදී අපි මේ සතිපට්ඨාන භාවනාවේ විපස්සනා කොටසේදී මීට වඩා ගැඹුරින් සාකච්ඡා කරන්නට බලාපොරොත්තු වෙනවා. ඒ දක්වා මේ කමඨහන් ටික එකින් එක අවබෝධ කර ගැනීම පිණිස අපි යම් බඳු දැනුමක් ඇති කරගෙන තිබීම භාවනා පුහුණුවේදී ඊටාම වැදගත් වෙනවා. එතකොට යම් බඳු ඉරියව්වක් පවත්වන්නට උවමනාය කියන හැඟීම සහිතව චිත්ත පරම්පරාවක් පහළ වුණාට පස්සේ
ඒ අනුව තමයි ඒ ඉරියාපතය පැවැත්වීම වශයෙන් මේ ශරීරයේ ඒ සඳහා යොමු වෙන්නේ. ඒක ප්‍රත්‍යක්ෂ කාරණයක්. එහෙනම් නාම ධර්ම ටිකක් රූප ධර්ම ටිකක් අනුව තමයි මේ කයේ ඉරියව් පැවැත්වීම සිද්ධ වෙන්නේ. ඒ වගේම මෙහිදී භාවනානුයෝගියා මේ ඉරියාපත මනසිකාරයේදී අපි හිතමුකෝ ගමන් කිරීම කියන ඉරියව්ව ගැන හොඳට නුවණින් විමසද්දී ඒ ගමන් කිරීම කියන ඉරියව්වේ පියවර තියෙනවා. ඒ පියවරත් තවත් කොටස් ගානකට බෙදන්න පුළුවන්. ඉතින් එහෙම බෙදලා බලද්දී අතරක් නෑර පහළ වෙන සිත් පරම්පරාවක් මුල් කරගෙන ඒ අනුව පහළ වෙන චිත්තජ වායෝ ධාරාව මුල් කරගෙන ඒ අනුව පහළ වෙන කාය විඤ්ඤාති රූපය මුල් කරගෙන කාය විඤ්ඤාති කියන්නේ මේ කායික චලනයන් ඉරියාපතයන් පැවැත්වීම උදෙසා මේ ශරීරයේ සියලු සෙලවීම ආදී දේ සිද්ධ කරන්නට උපකාර වන රූපයක්. එතකොට මේ රූපය සහ ඒ උදෙසා හේතු වන නාම ධර්මතා ක්ෂණයක් පාසා හටගෙන නැසී යන බව මේ යෝගාවචරය මේ තුල අවබෝධ කර ගන්නවා. සැබවින්ම අනිත්‍ය ලක්ෂණය නාම ධර්ම පිළිබඳව දුක්ඛ ලක්ෂණය අනාත්ම ලක්ෂණය පිරිසිඳ අවබෝධ කිරීමක් තමයි මේ තුලිනුත් සිද්ධ වන්නේ. ඉතින් ඒ උදෙසා හේතු වන භාවනා මානසිකාරයක් තමයි මේ ඉරියාපත මානසිකාරය කියලා කියන්නේ. එක් පියවර එසවීමක් පාසා ඒ පියවරක තියෙන අවස්ථා 6ක් යෝගාවචරය නැත්නම් භාවනානුයෝගියා නුවණින් හඳුනා ගන්නවා. උද්ධරණ, අතිහරණ, වීතිහරණ, වස්සජ්ජන, සන්නික්ඛේපන, සම්නිරුම්භන කියලා ඒ අවස්ථා 6 විස්තර කරනවා. උද්ධරණ කියන්නේ බිම තැබූ පාදයේ එසවීම. එතකොට ඒ උදෙසා සිත් පරම්පරාවක් පහළ වෙනවා. අර පෙර කිව් ආකාරයෙන් චිත්තක්‍රිය වායෝ ධාරාව සහ කාය විඤ්ඤාති රූපේ. ඒ අනුව තමයි ඒ බිම තැබූ පාදයේ එසවීම සිද්ධ වෙන්නේ. අතිහරණ කියන්නේ එසවූ පාය තිබුණු තැන ඉක්මවා ඉදිරියට ගෙන යාම. ඒකට කියනවා අතිහරණය කියලා. වීතිහරණය කියන්නේ ඒ පාය නැත්තම් තමන්ගේ කකුල කණු ඒ වගේම කටු ගල් ආදී හැපෙන්නට නොදී ඉදිරියට යැවීම. එතකොට ඒකට කියනවා වීතිහරණය කියලා. වස්සජ්ජනය කියන්නේ পায় බිමට පාත් කිරීම. සන්නික්ඛේපණය කියන්නේ পায় බිම තැබීම සහ සම්නිරුම්භණය කියන්නේ බිම තබා තද කිරීම. ඒ පියවරක තියෙන මේ අවස්ථා 6ක්. ඉතින් කෙනෙකුට මේ අවස්ථා 6ම ගෝචර නොවුනත් එසවීම, ගෙන යාම, තැබීම කියන මේ අවස්ථා 3 වුණත් ගෝචර කරගෙන මේ සති මනසිකාරය පවත්වන්නට පුළුවන්. එතකොට මේ භාවනාවේ යෙදෙන යෝගාවචරයා යන්නේ කවුද? කෝ ගච්ඡති යන කෙනා කවරෙක්ද? ඒ වගේම එලෙසින් ගමන් කරන ආත්මයක් හෝ එහෙම නැත්නම් මම කියලා කියන්න පුළුවන් එහෙම පුද්ගලයෙක් ඉන්නවද? කස්ස ගමනං කාගේද මේ ගමන? ගමනේ අයිතිකාරයා මමද එහෙම නැත්නම් වෙන කෙනෙක්ද? කිං කාරණං ගච්ඡති මොන කරුණකින්ද යන්නේ? මෙන්න මේ විදියට යෑම් ක්‍රියාව සිදුවන්නේ කිනම් කරුණක් නිසාද කියන මේ ප්‍රශ්නයන් මනාව විමසා යෝනිසෝ මනසිකාරයෙන් හඳුනාගෙන අර සත්ව සංඥාව, ආත්ම සංඥාව, මම මගේය කියන හැඟීම දුරු කර ගැනීම පිණිස මේ විමසීම උපකාර කර ගන්නවා. දැන් ඔබට පැහැදිලි වෙන්නට ඕන මේ ඉරියාපත මනසිකාරයේ අපේක්ෂිත ආර්ථය කුමක්ද කියලා. ආන්නේ දැන ගැනීමට තමයි සම්පජානනය කියලා කියන්නේ. විශේෂ වශයෙන් දැන ගැනීම. ඒටම තමයි මේ ධර්මයේ සඳහන් කරන්නේ අසම්මෝහ සම්පජඤ්ඤය කියලා. එතකොට මේ අසම්මෝහ සම්පජඤ්ඤය තමයි විදර්ශනාවට මුල් වෙන්නේ නැත්නම් විදර්ශනා භාවනාවේ අංගයක් බවට පත් වෙන්නේ. එනිසා ඒකට කියනවා පටිවිපස්සනා කියලා. මේ පටිවිපස්සනාව භාවනා කම්මස්සඨානං කියන ඉගැන්වීමට අනුව භාවනා කර්මස්ථානයට ස්ථානයයි කියන අදහසින් කම්මඨාන කියලා කියනවා. එතකොට මේ ඉරියාපත මානසිකාර්යය කම්මඨානයක් වෙන්නේ අන්නේ විදිහට. භාවනා කම්මස්සඨානං විපස්සනා මානසිකාර්යය දියුණු කිරීම පිණිස මේ චින්තන ක්‍රමය උපකාර වෙනවා. තවදුරටත් මේ ක්‍රමය දියුණු කරගෙන යනකොට මතුවට පහළවන විදර්ශනා ඥාන පරම්පරාව දියුණු කරලා මාර්ගඵල පිණිසම හේතු කර ගන්නට මේ භාවනාව හේතු වන නිසා භාවනා කම්මමේව උත්තරීන් භාවනායඨානං කියන අර්ථයෙන් මතුමත්ෙහි පහළවන ඥාන පරම්පරාවට උපකාර වෙනවා කියන අර්ථයෙන් මේ ඉරියාපත මානසිකාර්යය කර්මස්ථානයක් බවට පත් වෙනවා. එතකොට මේ ඉරියාපත මානසිකාර්යය තුලින් ඊතා පිරිසිදු දැනුම ශ්‍රාවකයාට ඇති වෙනවා. සත්ත්ව පුද්ගල ප්‍රඥප්තිය ඉක්මවා ගිය සත්වයාය පුද්ගලයාය කියන ප්‍රඥප්තියින් ඉක්මවා ගිය ඊතා පිරිසිදු දැනුමක්
ශ්‍රාවකයාට ඇතිවෙන්නට මේ භාවනාව ඉරියාපත මනසිකාරය ඒකාන්ත වශයෙන් උපකාර වෙනවා. ඉතින් ඔබ මේ භාවනාවේදී දක්ෂ වෙන්නට ඕන මේ කාය චිත්ත ක්‍රියා සියල්ලම මේ ඉරියාපතයන් හැම එකක්ම වගේ යෝනිසෝ මනසිකාරයෙන් යුක්තව පවත්වන්නට. සාමාන්‍ය ජීවිතයේ මේ කාරණය ආරම්භයේදී අමාරු වෙන්නට පුළුවන්. හැබැයි හොඳ පුහුණුවක් ලැබීමෙන් අනතුරුව කාලයක් ඕනම ඉරියාපතයක් පවත්වද්දී අර මනසිකාරයේ අනුව ඒ ඉරියාපතේ පැවැත්වීමේ හැකියාව යෝගාවචරයට ලැබෙනවා. මෙතන සිද්ධ වෙන්නේ මෙහෙම දෙයක්. මේ සෑම ඉරියාපතයක්ම පහළ කිරීම වශයෙන් සිත් පරම්පරාවකුදු ඒ අනුව චිත්තකිරිය වායෝ ධාරාවක් ඒ අනුව ගිය කාය විඤ්ඤාති රූපයක් පහළ වෙනවා. ඒ අනුව තමයි මේ ඇසිපිය හෙළීම ආදී කොටගත් සෑම කාය චලනයක්ම සිද්ධවන්නේ කියන කාරණේ යෝගාවචරය ප්‍රත්‍යක්ෂ වශයෙන් අවබෝධ කරගන්නවා. මේ අවබෝධයත් මුලින්ම බුදුරජාණන් වහන්සේ ගැන අසීමිත ශ්‍රද්ධාවේ පිහිටලා කියා දෙන දහම් කරුණු අනුව විශ්වාසය පිහිටුවා ගැනීම වශයෙන් තමයි ඉස්සෙල්ලාම ඇති කරගන්නේ. දෙවනුව යෝනිසෝ මනසිකාරයෙන් විමසනවා. තෙවනුව ප්‍රත්‍යක්ෂ වශයෙන් තමාම සමාධියෙන් ප්‍රඥාවෙන් ඒ කාරණේ විනිවිද දකිනවා. ඉතින් මේ අවස්ථාවට පැමිණෙනකන් බොහොම ඉවසීමෙන් මේ ඉරියාපත මනසිකාරයේ යෙදෙනකොට සිත අඤ්ඤ විහිත වෙන්නේ නැහැ. ඒ වගේම මෝහයට මුලාවට යන්නේ නැහැ. කරන කෙනෙක් කරවන කෙනෙක් ඉන්නවා කියන ආත්මීය හැඟීම ඇති වෙන්නේ නැහැ. මුලින් අපි කතා කළ කෝ ගච්ඡති යන කෙනා කවුද කියන මෙන්න මේ ප්‍රශ්නයට යෝගාවචරයා අවබෝධයෙන් පිළිතුරක් දකිනවා. කුමක්ද මේ යන කෙනා? සත්ව පුද්ගල ආදී වශයෙන් ග්‍රහණයකින් තොරව මේ නාම රූප පරම්පරාවක අඛණ්ඩ ක්‍රියාවලිය කියලා මෙහෙම දැක ගන්නවා. ඒක පරමාර්ථ වශයෙන් දැක්මක්. සම්මුති වශයෙන් සත්වයක් ඉන්නවා කියන කාරණේ සම්මුතිය තුළ නිවැරදි. හැබැයි පරමාර්ථයට යනකොට මෙන්න මෙහෙම සිද්ධියක් මෙතන සිද්ධ වෙන්නේ කියලා ඔහු දකිනවා. ඒ වගේම කාගේ ගමනද කියන කාරණේදී යෝගාවචරයා ඒ ගමන ඒ ක්‍රියාවේ විධිවිධානය කරන අධිපති කෙනෙක් එහෙම නැත්නම් අයිතිකාරයෙක් ඒ සඳහා යම් බලවතෙක් ඇතුළත ඉඳන් මෙහෙවන කෙනෙක් එහෙම ස්වභාවයක් කොහෙම පුද්ගලයෙක් නැහැ. ගමන් කරන්නට කැමති වීම වශයෙන් යම් බඳු චිත්ත පරම්පරාවක් පහළ වුණා නිසා ඒ චිත්ත පරම්පරාව අනුව ගිය වායෝ ධාතු රූපේ නිසා කාය විඤ්ඤාති රූපේ නිසා ඉදිරියට මේ කය තල්ලු වී යනවා කියන කාරණේ ඔහු දකිනවා. ඉතින් මේ ක්‍රියාව අසවලාගේ ක්‍රියාවක් මගේ ක්‍රියාවක් ඒ ආදී වශයෙන් කියන්නට බෑ. ගමනේ අයිතිය අසවලාගේ එහෙම නැත්නම් මගේ එහෙම නැත්නම් සත්වයෙකුගේ එහෙම කියලා කියන්නට බෑ. එනිසා ගමනේ අයිතිකාරයෙක් නෑ. ධර්මතා සමූහයක් තියෙනවා. එනිසා කාගේද මේ ගමන කියන කාරණයට යෝගාවචරයා අවබෝධයක් ඇති කරගන්නවා. හේතුඵල අනුවමයි මේ ගමන සිද්ධ වෙන්නේ. සිත් පහළවීමකින් ඒ අනුව රූප ධර්මතා පහළවීමකින් මේ කායික චලනයන් සිද්ධ වෙනවා කියන කාරණය. ගමනක් යාමට පෙර ඕනෑම ඉරියව්වක් පැවැත්වීමට පෙර චිත්ත පරම්පරාවක් උපදිනවා. ඒ චිත්ත බලයෙන් මේ ශරීරය ඉදිරියට තල්ලු කරන ඒ වායෝ ධාතු රූපය හා කාය විඤ්ඤාති රූපයන් පිළිවෙලින් පහළ වෙනවා. මේ ක්‍රියාවලිය අඛණ්ඩව සිදුවන තාක් ඒ චලනය අඛණ්ඩව සිද්ධ වෙනවා. සාමාන්‍ය ලෝකේ මම යනවා ඔබ යනවා ආදී කීම ව්‍යවහාර මාත්‍රයක් මේ ආදී වශයෙන් ඒ පිළිබඳව හාත්පස අවබෝධයක් ඔහු ඇති කර ගන්නවා. එනිසා කුමකින්ද කින් කාරණා ගච්ඡති යන්නේ කුමකින්ද කුමන හේතුවකින්ද කියන ප්‍රශ්නයට ඔහු අවබෝධයෙන් පිළිතුර දකිනවා. මොකක්ද මේ සිත ඒ වගේම සිත හා පහළවන රූප ධර්ම හේතු කරගෙනයි මේ ගමන මේ ඉරියාපතය මේ විදියට සිද්ධ වෙන්නේ කියන කාරණය ඔහු අවබෝධ කර ගන්නවා. එතකොට කෝ ගච්ඡති කවුද යන්නේ? නකෝචි සත්තෝවා පුද්ගලෝවා සත්වයක් පුද්ගලයෙක් නෙමෙයි. කස්ස ගමනක් න කස්සචි පුද්ගලස්සවා සත්තස්සවා ගමනක් කාගේවත් සත්වයෙකුගේ පුද්ගලයෙකුගේ ගමනක් නෙමෙයි. කිං කාරණං ගච්ඡති චිත්තකිරිය වායෝ ධාතු විප්පාරේන ගච්ඡති කුමන කාරණයකින්ද මේ ගමන මේ ඉරියාපතේ සිද්ධ වෙන්නේ? චිත්තකිරිය වායෝ ධාතු හෙවත් සිත නිසා පහළවන වායෝ ධාතු රූපය ඇසුරු කරගෙන පහළවන කාය විඤ්ඤාති රූපේ නිසායි මේ දේ සිද්ධ වෙන්නේ. තස්මා ඒස ඒවම් පජානාති. ඕනෝයි විදිහට තමයි අවබෝධයෙන් යෝගාවචරයා මේ සියලු ඉරියව් හඳුනාගන්නේ. දීර්ඝ කාලයක් යෝනිසෝ මනසිකාරයේ යෙදිලයි මෙහෙම හඳුනාගන්නේ. හඳුනා ගන්න අවස්ථාවයි බුදුරජාණන් වහන්සේ මෙලෙසින් ඔබට කියා දෙන්නේ. මෙලෙසින් ඔබට දේශනා කරන්නේ. පාලිය අනුවම කිව්වොත් ගච්ඡාමීති චිත්තං උප්පජ්ජති. මම දැන් ගමන් කරනවා කියලා සිතක් පහළ වෙනවා. සැබවින්ම මෙතන සිතක් කියලා කිව්වට සිත් පරම්පරාවක්. තං වායං ජනේති.
ඒ සිත් පරම්පරාව තුළින් චිත්තකිරිය වායෝ ධාතුව උපදවනවා. වායෝ විඤ්ඤාතින් ජනේති. සිත ඇසුරු කරගෙන ඒ වායෝ ධාතු ස්වરૂපය මුල් කරගෙන කාය විඤ්ඤාති රූපය පහළ කරනවා. චිත්තකිරියේ වායෝ ධාතු විප්පාරේන සකල කායස්ස පුරතෝ අභිනීහාරෝ ගමනන්ති උච්චති. ඒ චිත්තකිරියේ වායෝ ධාතු විප්පාරයෙන් මුළු ශරීරයම ඉදිරියට නැත්තම් ඉදිරියට නැමීම එළඹීම පැමිණීම ගමන කියලා කියනවා. ඨානාදී සුපියේසේමනයෝ සිටීම් ආදී සෙසු සියලු ඉරියව්වල සිද්ධ වෙන්නේ ওই විදිහමයි. එතකොට තිට්ඨාමීති නිසීදාමීති සයාමීති චිත්තං උප්පජ්ජති. මම දැන් සිටින්න ඕනේය, වාඩි වෙන්නට ඕනේ, වැතිරෙන්නට ඕනේ, සැතපෙන්නට ඕනේ ආදී වශයෙන් සිතක් පහළ වුණාට පස්සේ ඒ අනුව තං වායං ජනේති. ඒ සිත් පරම්පරාව තුලින් වායෝ ධාතු රූපය උපදවනවා. වායෝ විඤ්ඤාතින් ජනේති. ඒ සිතත් ඒ වායෝ ධාතු රූපයත් ඇසුරු කරගෙන විඤ්ඤාති රූපය පහළ වෙනවා. චිත්තකිරියේ වායෝ ධාතු විප්පාරේන සකල කායස්ස කෝටිතෝ පට්ඨාය උස්සිත භාවෝ ඨානන්ති බුච්චති. ඉතින් මේ ශරීරයේ මුල පටන්නේ සිටගෙන ඉන්නට අවශ්‍ය කරන විදියට ශරීරය සකස් වීම, වාඩි වෙන්නට අවශ්‍ය කරන විදියට ශරීරය සකස් වීම, වැතිරෙන්නට ඕන විදියට ශරීරය සකස් කිරීම, යම් බඳු ඉරියව් සඳහා ශරීරය සකස් වීම සිද්ධ වෙන්නේ ඔන්න ඔය ක්‍රමවේදය යටතේ. ඉතින් එහිදී වාඩි වෙන්නට අවශ්‍ය වුණාම දන හිස්, ඒ වගේම යටිපතුල්, ඒ වගේම පිට ප්‍රදේශයේ, කොන්ද ප්‍රදේශයේ දෑත්, මේ දේවල් ඒ වාඩි වීම සඳහා අවශ්‍ය කරන ඉරියව්, ඒ වාඩි වීම නැමැති ඉරියව්වට අවශ්‍ය කරන ආකාරයෙන් සකස් වෙනවා. ඒ සකස් වීම සිත මුල් කරගෙන, චිත්තකිරිය වායෝ ධාතුව මුල් කරගෙන, කාය විඤ්ඤාතිය මුල් කරගෙන ඊට අසිරිමත් ලෙස සිද්ධ වෙනවා. මේ දේ දකින යෝගාවචරය ඊට උසස් අවබෝධයක් ඇති කර ගන්නවා. මෙතන මේ කරන කෙනෙක්, කරවන කෙනෙක්, සත්වයෙක්, පුද්ගලයෙක් මම කරනවා කියලා කිව්වට සිද්ධ වෙන්නේ මෙහෙමයි. හැබැයි අපි සම්මුතිය තුල නම් හිතුවේ මේක මගේ වාඩි වීම, මම වාඩි වෙනවා, මම නිදා ගන්නවා, මම ආහාර අනුභව කරනවා, මම ගමන් කරනවා, මගේ මේ අත්පා දිග හැරීම ආදී වශයෙන් එහෙම හිතුවට සිද්ධ වෙන්නේ මෙහෙම දෙයක් කියලා දැනගන්නකොට ඔහුට අර සත්ව පුද්ගල ප්‍රඥාප්ති ඉක්මවා යන්න දෙවන්ත පිටුබලයක් ලැබෙනවා. මේ විපස්සනා නුවණ අවදි කරගන්න ආකාරය සෑම අරමුණකින්ම. ඒකයි බුදුරජාණන් වහන්සේ මෙලෙසින් දේශනා කරන්නේ. එතකොට මෙහිදී මේ භාවනානුයෝගී පුද්ගලයා විසින් මේ ඉරියාපතයන් නුවණින් දැනගන්නකොට මුළු ශරීරය ඉදිරියට ගෙන යාම, ඒ වගේම මුළු ශරීරය කෙලින් කර තබා ගැනීම, ශරීරයේ යට කොටස නමාගෙන උඩ කොටස කෙලින් කර තබා ගැනීම, මුළු ශරීරය හරහට දිගහැර ගැනීම කියන මෙන්න මේ ප්‍රධාන ඉරියව් හතර විශේෂයෙන් නුවණින් සලකා මානසිකාරයට නතු කර ගන්නට ඕන. එනිසා සිත් පරම්පරාව සහ වායෝ ධාතු රූපය අසුරු කර ගනිමින් මේ සතර ඉරියාපතයන්ම අඛණ්ඩව සිද්ධ වෙනවා කියන කාරණය යෝගාවචරය අවබෝධ කර ගැනීමයි මේ ඉරියාපත මානසිකාරයේ මුඛ්‍යාර්ථය බවට පත් වෙන්නේ. නාවා මාළුත වේගේන ජියා වේගේන තේජනං යතහා යාති තතහා කායෝ යාති වාතා හතෝ අයං. රුවල් නැබ, එහෙම නැත්නම් ඔරුව වාත වේගයෙන් ගමන් කරනවා වගේ. ඒ වගේම දුනු ලණුවේ වේගයෙන් ඊතලය ඈතට ගමන් කරනවා වගේ. මේ රූපකයත් සිත නිසා හටගත් වාත වේගයෙන් නැත්නම් ඒ චිත්තකිරිය වායෝ ධාතුව ඒ අනුව ගිය කාය විඤ්ඤාති රූපය අනුව ගමන් කරනවා. ඒක තමයි බුදුරජාණන් වහන්සේගේ මහා ප්‍රඥාවෙන් අවබෝධ කළ අමා ධර්මයට අනුව ඉගැන්වීම. යන්තං සුත්ත වසේනේව චිත්ත සුත්ත වසේනිදං පයුත්තං කාය යන්තම්පි යාති ඨාති නිසීදති. අපි යම්බඳු යන්ත්‍රයක් ගත්තොත් ඒ යන්ත්‍රය ක්‍රියාත්මක වෙද්දී විශාල අවයව ප්‍රමාණයක් අවශ්‍ය වෙනවා. ආන්නේ වගේ මේ රූපේ නැමැති යන්ත්‍රයක් සිත නැමැති යොතෙහි ආධාරයෙන් ගමන් කරනවා, සිටිනවා, ඉඳ ගන්නවා, ශයනය කරනවා කියන මේ ප්‍රධාන ඉරියව් හතර සහ අමතර කුඩා ඉරියව් විශාල ප්‍රමාණයක් පවත්වන. එතකොට මෙහිදී ඒ යෝගාවචරයාට අසම්මෝහ සම්පජඤ්ඤය හේවත් නුමුලා වීම වශයෙන් නුවණ පහළ වෙනවා කියවනේ. ඒක සිද්ධ වෙන්නේ කොහොමද? කෝනාම එත්ථ සෝ සත්තෝ යෝවිනා හේතුපච්චයේ අත්තනෝ ආනුභාවේන තිට්ඨේවා යදිවා වජේ. සිත මුල් වෙලා, චෛතසික ධර්මයන් මුල් වෙලා, චිත්තකිරිය වායෝ ධාරාව මුල් වෙලා, කාය විඤ්ඤාති රූපය මුල් වෙලා සිද්ධ වන මේ ඉරියාපත හැසිරීම විනා අත්තනෝ ආනුභාවේන, තමන්ගේ ආනුභාවයෙන්, අධිකාරීත්වයෙන්, ආත්මීය ස්වභාවයකින් මේ ඉරියාපතයන් සිද්ධ වෙනවා කියලා දෙයක් මේ ලෝකේ නැහැ. එතකොට මිනිහෙක්ගේ වේවා, දෙවියෙක්ගේ වේවා, බ්‍රහ්මයෙක්ගේ වේවා, කොයි කාගෙත් සියලු සත්වයන්ගේ ඒ ඉරියාපතයන් සිද්ධ වෙන්නේ මේ විදිහට.
එතකොට ඒ ඉරියාපතයන් සිද්ධ වන වේගය අනුව සලකා බැලීමේදී ඔබට හිතෙන්න පුළුවන් මේසා සුවිශාල කාය චලන ප්‍රමාණයක් වාක් බිනීමක් නැත්තම් වචන කතා කිරීමක් මේ විදිහට වේගයෙන් සිද්ධ වෙද්දී ඔය කියන සිද්ධාන්තයමද සිද්ධ වෙන්නේ කියලා. සැබවින්ම එහෙමයි. මේ සිතේ තියෙන පහළවීම නිරුද්ධ වීම වේගය මෙතකයි කියන්න බෑ. ඇසිපිය හෙළන වාරයකට කෝටි ලක්ෂ වාරයකට වඩා මේ නාම ධර්මතා රූප ධර්මතා පහළ වෙලා නිරුද්ධ වෙනවා. එතකොට එහෙම වේගවත් සිතක් නාම රූප පරම්පරාවක් තමයි අපි මේ ජීවත් වෙනවා කියලා පරිහරණය කරන්නේ. එනිසා සියලු ඉරියව් ඕනම මොහොතක ඕනෑම වේගයකින් පැවැත්වීම හැකියාව සත්වයකට තියෙනවා. ඉතින් ඒ අනුව මනසිකාරය පවත්වාගෙන යන යෝගාවචරය යතහා පනස්සකායෝ පනිහිතෝ හෝති තතහානම් පජානාති. යම් බඳු ඉරියව්වක් අනුවනම් කය පවතින්නේ ඒ සෑම ඉරියව්වක්ම සිද්ධ වන්නේ මෙන්න මෙහෙමයි කියලා අවබෝධ කරගන්නවා. හේතුපත්‍ය වශයෙන්ම පවත්තාති ගමනාදීනි. හේතුප්‍රත්‍ය වශයෙන්මයි ගමනාදී ලොකු කුඩා සියලු ඉරියව් සිද්ධ වෙන්නේ. එලෙසින් දැන ගැනීම පජානාති. එතකොට පජානාති කියන පදයෙන් කියා දෙන්නේ අනිත්‍යාදී ආකාරයෙන් දැන ගැනීම. සාමාන්‍ය විදිහට නෙමෙයි. මේ පජානාති කියන පදය තුලින් බුදුරජාණන් වහන්සේ අදහස් කරන්නේ අනිත්‍ය වශයෙන්, දුක් වශයෙන්, අනාත්ම වශයෙන් සත්ව පුද්ගල ප්‍රඥාප්තියෙන් ඉක්මවා ගිහිල්ලා සිද්ධවන දේ පිළිබඳ යථාභූත තත්වාකාර වූ නුවණ උපදවා ගැනීම. ඒකයි පජානාති කියන්නේ. මෙලෙසින් දේශනා කරද්දී බුදුරජාණන් වහන්සේ ඒ සමස්ත අවබෝධය ඇති වෙන්නට අවශ්‍ය කරන මාර්ගයයි මේ සතිපට්ඨාන සූත්‍ර දේශනාවේ ඉරියාපත පබ්බයෙන් පෙන්වා වදාරන්නේ. ඊටා කුඩා කොටසක් තමයි. නමුත් මේ ඉරියාපතයන් නැත්තම් මේ කායික හැසිරීම අවබෝධයෙන් පැවැත්වීම තුළ ඇතිවන සති සමාධි ප්‍රඥාවන්ගේ ඉහළම තැන මාර්ගඵල අවබෝධයයි. ඒ උදෙසා විශ්වාසයෙන් පිළිපදින ශ්‍රාවකයාට මේ අවබෝධය ඇති වෙනවා. ඒ වගේම තමයි පින්වතුනි දැන් මේ කාරණා ඔබ අහනවා. නුවණින් මෙනෙහි කරනවා. එපමණකින් නතර නොවි අඩුම තරමින් දවසකට ටික වෙලාවක් සක්මන් කරමින්. එහෙම නැත්නම් දවසකට යම් බඳු වෙලාවක් හෝ මේ ශරීරයේ ඉරියාපතයන් පැවැත්වීමේදී ඒ අනුව කල්පනා කරමින් මේ කියා දෙන දේ ගලප ගන්නට ඕන. දැන් ඔබ ගමන් කරද්දී මේ පාදයක් එසවීම, ඉදිරියට රැගෙන යාම, තැබීම මේ අවස්ථා තුනවත් කොහොමද සිද්ධ වෙන්නේ? සිත් පරම්පරාවක් පහළ වීම, ඒ අනුව වායෝ ධාතු රූපය පහළ වීම, කාය විඤ්ඤාත රූපය පහළ වීම අනුව තමයි මේ දේ සිද්ධ වෙන්නේ. එතකොට ඔසවන කොට පැවතිච්ච රූප ධර්මයෝ නාම ධර්මයෝ ගෙන යද්දි පවතින්නේ නැහැ. හට ගන්නා තාක් නාම රූප ධර්මයෝ නිරුද්ධ වෙමින් සන්තති වශයෙන් නැවත නැවත පහළ වෙමින් තමයි හේතුඵල වශයෙන් මේ නාම රූප පරම්පරාව පවතින්නේ. මුළු සංසාරෙම පැවතුනේත් ඔහොමයි. අද පවතින්නේත් එහෙමයි. මේක අවබෝධ කරගන්නම විනා වෙන ක්‍රමවේදයක් නැහැ මේ දුක් නිමාවටපත් කරන්න. මේ නාම රූප පරම්පරාවේ පැවතීම ඒකාන්ත දුකක්මයි. ඉතින් ඒ දුක අවබෝධ කරගන්නයි මෙලෙසින් ඉරියාපතයක් පාසා මානසිකාර්ය සිද්ධ කරන්නේ. ඉතින් කෙනෙක් මෙලෙසින් මානසිකාර නොකර දැන් හේතුඵල වශයෙන් සිද්ධ වන දේ නුවණින් හඳුනා ගන්න නැතුව මම ගමන් කරනවා, මමයි වාඩි වෙන්නේ, මමයි හිඳින්නේ, මමයි වැතිරෙන්නේ ආදී වශයෙන් මේ සියලු ඉරියව් මම කරනවා හෝ මගේ ඉරියාපතයන් ආදී වශයෙන් ආත්ම සංඥාවෙන් සත්ව පුද්ගල වශයෙන් සැලකුවොත් මොකක්ද සිද්ධ වෙන්නේ? අනිත්‍ය ලක්ෂණය, දුක්ඛ ලක්ෂණය, අනාත්ම ලක්ෂණය වැටහෙන්නේ නැහැ. මේ සෑම තැනක්ම නිට්ටය වශයෙන්, සැප වශයෙන්, ආත්ම වශයෙන් වර්ධවා වැටහීමක් සිද්ධ වෙනවා. ඉතින් ඒ තුල කෙලෙස් ධර්ම පහළ වෙනවා, නැවත නැවත කර්ම සකස් වෙනවා. ඉතින් ඒ කර්ම සකස් වීම අවම කරන්නට දිනක නැත්තරම නැති කරන්නයි මෙලෙසින් මෙනෙහි කරන්න කියන්නේ. දැන් ජීවත් වෙනවා කිව්වහම කෙනෙක් මේ ඉරියව් ටික පැවැත්වීමනේ. පිළිසිඳගත් මොහොතේ පටන් මියදෙන මොහොත දක්වාම එක ජීවිතයක් සම්බන්ධයෙන් මේ ඉරියාපතයන් පවත්වනවා. කායික චලනයන්, ඒ වගේම වචන කතා කිරීම, මේ සමස්තයේ මැදින් තමයි මේ ලැබිච්ච ජීවිතයට අදාළ ආයුෂය ගෙවිලා යන්නේ. එතකොට මේ තුල මුලාවටපත් වෙනවා කියන්නේ මෝහය බලවත් වෙනවා. මෝහය බලවත් වෙනවා කියන්නේ අවබෝධය ඈත් වෙනවා, ප්‍රඥාව නැති වෙලා යනවා. ප්‍රඥාව නැත්නම් ඒ තැනට එන්නේ නিত্য සුඛ සුභ ආත්ම සංඥා. ඒ අනුව එයාට සංසාරය බොහෝම දික් වෙනවා.
හැබැයි මේ අනුව කල්පනා කළාම බුදුරජාණන් වහන්සේ මේ ලබා දෙන මඟ පෙන්වීම අනුව හිතන විදිය සකසා ගත්තට පස්සේ ඔබට පුළුවන් අන්ධකාරයෙන් ආලෝකයේ බලා ගමන් කරන්න. ඉතින් ওই විදිහට දේශනා කළ බුදුරජාණන් වහන්සේ ඊළඟට දේශනා කරනවා ඉති අජ්ජත්තං වා කායේ කායානුපස්සී විහෙරති බහිද්ධාවා කායේ කායානුපස්සී විහෙරති අජ්ජත්ත බහිද්ධාවා කායේ කායානුපස්සී විහෙරති. තමන්ගේ රූපකයෙහිද ඒ රූපකය අනුව බලමින් වාසය කරනවා. තමන්ගේ රූපකයේ සියලු ඉරියව් සිද්ධ වන ආකාරය නුවණින් විමසනවා. බහිද්ධාවා කායේ අනුන්ගේ රූපකයෙහිද ඒ රූපකය අනුව බලමින් වාසය කරනවා. එතකොට තමන්ගේත් අනුන්ගේත් රූපකය මෙන්න මේ විදිහටයි මේ චලනයන් සිද්ධ වෙන්නේ කියලා නුවණින් දකිමින් වාසය කරනවා. මෙතෙන්දී විශේෂ කාරණයක් සිහි කර ගන්නට ඕන. තව කෙනෙක් යන හැටි, ඉන්න හැටි, වාඩි වෙන හැටි, හිඳින හැටි කල්පනා කරන්න නෙමෙයි මේ කියන්නේ. තමන්ගේ මේ ශරීරය ඇසුරු කරගෙන යම් බඳු ගමන, සිටීම්, හිඳීම්, වැතිරීම ආදී ක්‍රියාවක් සිද්ධ වුණේ කොහොමද? ඒ කියන්නේ සිත නිසා, චිත්තක්‍රියා වායෝ ධාතුව නිසා, කාය විඤ්ඤාතිය නිසා ඒ ඉරියාපතයන් මේ ශරීරයේ පවතිනවා. ඒ ඉරියාපතයක් පාසා හට ගන්නා පහළ වෙන නාම රූප ධර්මය අනේක වර නිරුද්ධ වෙමින් නැවත සකස් වෙනවා. අනේක වර නිරුද්ධ වෙනවා, අනේක වර පහළ වෙනවා. එතකොට ඒ දේම තමයි අන්‍යයන්ගේ ශරීර හා සම්බන්ධයෙන් සිද්ධවන්නේ කියලා මේ යෝගාවචරය අවබෝධයක් ඇති කර ගන්නවා. එහෙම ඇති කරගත්තාම ඔහුට තමන්ගේ ශරීරය පිළිබඳවත්, අන්‍යයන්ගේ ශරීරයන් පිළිබඳවත් ඇතිවෙන්නට තියෙන මුලාව මුළුමනින්ම නැති වෙනවා. බලන්න බුදුරජාණන් වහන්සේ ලබා දෙන අවබෝධයක විස්මිත බව. තමන්ගේ ජීවිතය තුළින් සනාතන සත්‍යය අවබෝධ කරගෙන ඒ අනුව බාහිර ලෝකයේ දිහාත් බලන්න පුරුදු කළාම මුලා වෙන්න තැනක් නැහැ. එතකොට රූපයට රැවටෙන්නේ නැහැ, ශබ්ද ගන්ධ රස ස්පර්ශ ආදියට රැවටෙන්නේ නැහැ, මුලා වෙන්නේ නැහැ. ඒවට 아무තු අගයක් ලබා දීලා මුසපත් වෙන්නේ නැහැ. ඇතිවන තාක් බොහෝ ප්‍රශ්නයන් සංසිඳලා යන්න මේ ක්‍රමය උපකාර වෙනවා. මේ ශරීරයේ යම්සේද පවතින්නේ එලෙසින් තමයි බාහිර ශරීරේනොත් හේතු ප්‍රත්‍යයන් අනුව පවතින්නේ කියලා අවබෝධ කරනවා. ඒ වගේම ඊළඟට දේශනා කරනවා සමුදය ධම්මානුපස්සීවා කායස්මින් විහෙරති වය ධම්මානුපස්සීවා කායස්මින් විහෙරති සමුදය වය ධම්මානුපස්සීවා කායස්මින් විහෙරති. මේ රූපකයෙහි එය උපදවන ප්‍රත්‍යය, ඒ උපදවන ධර්මතා, ඒ ඉපදීම අනුව බලමින් වාසය කරනවා. ඒ වගේ මේ රූපකයෙහි වය එහෙම නැත්නම් නැතිවීම, ඒ නැතිවීම ඇති කරන ප්‍රත්‍යයන්, ඒ නැතිවීම අනුව බලමින් වාසය කරනවා. රූපකයේ හට ගැනීම, රූපකයේ නිරුද්ධ වීම, ඉරියාපතයන්හි හට ගැනීම, ඉරියාපතයන්හි නිරුද්ධ වීම. මේ මොන ආකාරයෙන් බැලුවත් සමුදය ධම්මානුපස්සීවා වය ධම්මානුපස්සීවා. හට ගැනීම අනුව බලමින් හෝ ගෙවීම අනුව බලමින් හෝ සමුදය වය ධම්මානුපස්සීවා. ඒ හට ගැනීම නැසීම අනුව බලමින් වාසය කරනවා. ඔහුට ඒ අනුව බලමින් වාසය කරද්දී මොකක්ද දැනගන්න ලැබෙන්නේ, දැක ගන්න ලැබෙන්නේ? අනිත්‍ය ලක්ෂණය. මේ තුල ඇති දුක්ඛ ලක්ෂණය, අනාත්ම ලක්ෂණය. අර ආත්ම සංඥාව දුරු කරන්නට මේක මහා උපකාරයක් සිද්ධ කරන භාවනාවක්. එතකොට මේ සමුදය ධම්මානුපස්සීවා රූපකහේ රූපේ උපදවන ප්‍රත්‍යයන් හා ඒ ඉපදීම දකිමින් වාසය කරනවා කිව්වහම අවිද්‍යාව ඇතිවීමෙන්, ඒ වගේම තණ්හාව ඇතිවීමෙන්, කර්ම ඇතිවීමෙන් අනුභව කරන ආහාරයන් නිසා මේ රූපය හට ගන්නවා. එතකොට එහිදී කර්ම, චිත්ත, ඍතු, ආහාර කියන සතර ආකාරයෙන් පහළ වන රූපයන් පිළිබඳව, ඒ රූප කලාපයන් පිළිබඳව දහම් දැනුමේ පමණින් යෝගාවචරය ඇතුළට බැසගෙන නුවණින් විමසනවා. ඒ වගේම අවිද්‍යාව, තණ්හාව, කර්ම අනුභව කරන ආහාර පාන ඒ හේතුන් නැතිවීමෙන් රූප නිරුද්ධ වෙලා යනවා. ඒ විදිහට රූපයන්ගේ නිබ්බත්ති ලක්ෂණය, විපරිණාම ලක්ෂණය, මේ ලක්ෂණ දෙක මනාව අවබෝධ කරගන්නවා. එක තැනකින් මේ දහම් සෝතයට බැසගත් ශ්‍රාවකයාට මේ ධර්මයේ අසිරිමත් ආකාරයෙන් මෙනෙහි කර විමසා බලලා සත්‍ය අවබෝධ කරගන්න ඉඩ හැරලා බුදුරජාණන් වහන්සේ මේ මහා ධර්මපරයාය දේශනා කළේ. ඊළඟට අත්ථි කායෝතිවා පනස්ස සතිපච්චුපට්ඨිතා හෝති යාව දේව ඥානමත්තාය පතිස්සති මත්තාය අනිසිතෝච විහෙරති නච කිංචි ලෝකේ උපාදීයති එවම්පි කෝ භික්ඛවේ භික්ඛු කායේ කායානුපස්සී විහෙරති. එතකොට මේ ඉරියාපත මනසිකාරයන් අනුව භාවනාවේ යෙදුන යෝගාවචරයාට අත්ථි කායෝතිවා පනස්ස සතිපච්චුපට්ඨිතා හෝති. යෑම් ඊම් ආදී රූපකය පමණක්ම ඇතැයි කියලා ඒ යෝගී පුද්ගලයාට සිහිය වැටහීම නුවණ පහළ වෙනවා. කරන කෙනෙක්, කරවන කෙනෙක්,
වෙන යම් අධිකාරීත්වයක් ආත්මීය ස්වභාවයක් මේ තුල නැහැ කියන ඒ අවබෝධය ඇති වෙනවා. එතකොට මේ අවබෝධය ඥානයේ දියුණු වීම පිණිසමයි උපකාර වෙන්නේ. යාවදේව ඥානමත්තාය. නැවත නැවත පිළිවෙලින් සිහිය දියුණු වීම පිණිසමයි උපකාර වෙන්නේ. පතිස්සති මත්තාය. අනිසිතෝච විහෙරති තණ්හා දිට්ඨීන් වලටපත් නොවි වාසය කරන අනිසිතෝච විහෙරති කියන්නේ ඒකයි. තණ්හා නිස්සරේ දෘෂ්ටි නිස්සරයෙන් තොරව අවබෝධයෙන් යුක්තව ජීවත් වෙනවා. නච්ච කිංචි ලෝකේ උපාදීයති. මේ ලෝකේ කිසිවක් තණ්හා දිට්ඨි මාන වශයෙන් උපාදාන කරන්නේ නැහැ. ඒවම් පික්ඛෝ භික්ඛවේ පික්ඛු කායේ කායානුපස්සී විහෙරති. ඔන්න ඔය විදිහට තමයි මහණෙනි භික්ෂුව කයෙහි කය අනුව බලමින් වාසය කරනවා කියන්නේ. මේ ඉරියාපත මනසිකාරය තුලින් ඇති කර දෙනු ලබන අවබෝධය කොච්චර දුරට ඒ ශ්‍රාවකයාගේ ඥාන දර්ශනය දියුණු කරනවද කියනවා නම් සත්ව පුද්ගල ප්‍රඥප්තියන් අභිභවනය කරලා සනාතන සත්‍ය දකින්නට මගහසර පාදනවා. ඉරියව් පැවැත්වීම අනුව සිහිය පැවැත්වීම. ඒකයි මේ ඉරියාපත මනසිකාරයෙන් සිද්ධ කරන්නේ. ගමන් කිරීම, ඉඳීම්, සිටීම ආදී ලොකු කුඩා සියලු ඉරියව් යෝනිසෝ මනසිකාරයෙන් නතු කරගෙන යන්නේ කවුද, මොකක්ද මේ තුල සිද්ධ වෙන්නේ කියලා හාත්පසින් පරීක්ෂා බලනවා. එක එක්කෙනාට ඕන විදිහට නෙමෙයි බුදුරජාණන් වහන්සේ උගන්වා වදාළ ධර්මයට අනුව. වෙන වෙන ආකාරයෙන් බැලුවා කියලා අවබෝධයක් ඇති වෙන්නේ නැහැ. තථාගත ධර්මයට අනුවම නාම රූප වශයෙන් ඒව හට ගන්න හේතු වශයෙන්, ඒ වගේ මූලයන් වශයෙන්, ඒ වාගේ හට ගැනීම ලක්ෂණය, නිරුද්ධ වීම ලක්ෂණය මේ අනුව බලමින් වාසය කළා තමයි මේ අවබෝධය ඇති කරගන්න තියෙන්නේ. අවසානයේ යොමු වෙන්නේ චතුරාර්ය සත්‍ය අවබෝධයට. දුකක් තියෙනවා, ඒ දුකට හේතුවක් තියෙනවා, එහි නිරෝධයක් තියෙනවා, නිරෝධගාමිනී ප්‍රතිපදාවක් තියෙනවා. මෙතනට ශ්‍රාවකයා රැගෙන ඒම පිණිස තමන්ගේ ජීවිතයේ සෑම ඉරියාපතයක්ම යෝනිසෝ මනසිකාරයට නතු කරගන්න බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා. මේ අවබෝධය නැතුව යම් කිසි කෙනෙක් වාසය කරනවා නම් මෝහය තුල ඉන්න කෙනෙක්. ඒ පුද්ගලයාට ඊටා බලවත් දැවිලි තැවිලි ඒ තුල ඇති වෙනවා. ඇයි ඒ හැමදේම ගන්නෙ මම, මගේ ආත්මය, මගේ ජීවිතය, මට අයිති දේ, මමයි මේ දේ කරන්නේ. මේ ආදී වශයෙන් විසම සංකල්පයන්ගෙන් තමයි දේවල් ග්‍රහණය කරන්නේ. ඒ ග්‍රහණයමයි සත්වයාට දුක උපදින්න හේතු වෙන්නේ. මේරියාපත මනසිකාරයෙන්. මේක තවදුරටත් ගැඹුරින් විස්තර කරන්නට ඕන. නමුත් මේ කියා දුන් ආකාරයෙන්වත් යමෙක් තෝරගත්තොතින් මෙතන සිද්ධ වෙන්නේ මෙහෙම දෙයක් කියලා අවබෝධ කරගන්න යාට අනුබලයක් පිහිටක් ලැබෙනවා. සක්මන් භාවනාවකදී මේ දේ හොඳට සිද්ධ කරන්න පුළුවන්. සාමාන්‍යයෙන් එදිනෙදා කටයුතු ආදී දේ සිද්ධ කරද්දී හොඳට මේ දේ සිද්ධ කරන්න පුළුවන්. සෑම ඉරියාපතයක් විශේෂයෙන්ම මේ මානසිකාරයේ විහිදුවා හරින්නට පුළුවන්. හැබැයි ඒක ආරම්භයේදී ටිකක් අමාරුයි. මොකද පුහුණු නොකරපු කෙනෙකුට ඉස්සෙල්ලාම මෙහෙම දෙයක් කිව්වහම ඒක බොහොම ආයාස කර වෙන්න පුළුවන්. කාලයක් තිස්සේ මමයි කරන්නේ, මමයි කන්නේ බොන්නේ, මමයි නිදාගන්නේ, මමයි වාඩි වෙන්නේ, මමයි කතා කරන්නේ ආදී වශයෙන් මෙහෙම හුරු වෙච්ච මනසකටනේ මේ ඉගැන්වීම සිද්ධ කරන්නේ. ඉතින් ශ්‍රාවකයා බොහොම නිහතමානීව තථාගතයන් වහන්සේ කෙරෙහි අසීමිත ගෞරවයකින්, විශ්වාසයකින් මේ ප්‍රතිපදාව පිළි අරගෙන ගුරුවරයන්ගේ ඇසුරේ මේ මාර්ගයේ වැඩුවොත් මේ කියන අවබෝධය නිසක වශයෙන්ම ලැබෙනවා. සත්වයක් පුද්ගලයෙක් නොමැති බවක්, ස්ත්‍රියක් පුරුෂයෙක් ආදී වශයෙන් ගතමනා යමක් නොමැති බවක්, සම්මුතිය තුල නෙමෙයි පරමාර්ථය තුලදී එබඳු ස්වභාවයක් නැති බව ශ්‍රාවකයා හොඳට අවබෝධ කරගන්නවා. එතකොට අමුතුවෙන් ඇතිවන රාග දැවිලි, ද්වේෂ දැවිලි, මෝහාන්ධකාරයන්, නොයෙක් විදිහේ විසම මනෝභාවයන් නැති වෙන්නේ නැහැ. මමය කියන ආත්මීය ග්‍රහණය තුලමයි ඇතිවන තාක් ප්‍රශ්න සත්වයන්ට ඇති වෙන්නේ. ඔබට වේවා, මට වේවා, අපි කාටත්, මිනිසුන්ට වේවා, දෙවියන්ට වේවා, බ්‍රහ්මයන්ට වේවා. මෙතන ආත්ම සංඥාව කඩා ඉවත් කරනවා. ආත්ම සංඥාව ගලවා ඉවත් කරනවා මේ මානසිකාර්ය තුලින්. ඒ ගලවා ඉවත් කිරීමයි අත්ථිකායෝති වාපනස්ස සති පච්චුපට්ඨිතා හෝති කියන මෙතනින් උගන්වා වදාරන්නේ. කයක් තියෙනවා, ධර්මතා සමූහයක් තියෙනවා, හේතුන් නිසා පවතින ධර්මතා සමූහයක් තියෙනවා. සත්වයේ පුද්ගලයෙක් නෙමෙයි කියන කාරණේට ශ්‍රාවකයා අවබෝධමය වශයෙන් ප්‍රවේශ කරවනවා. කියා දෙන හින්දා නෙමෙයි, බලයෙන් මේ අදහස, මේ මතය ගන්නවලා නෙමෙයි. ඔබ තුලින්ම පුහුණු කරපො, ඔබ තුලින්ම මතු කරගන්නාලාද සතියක්, සමාධියක්, ඥානයක්, යෝනිසෝ මනසිකාරයක් ඇතිවයි මේ අවබෝධය සිද්ධ වෙන්නේ. අත්ථි කායෝතිවා පනසාති කායෝච අත්ථි නච සත්තෝ. කයක් පවතිනවා කියන මේ කාරණේ විස්තර කරනවා. කයක් පවතිනවා, හැබැයි සත්වයක් නෑ. න පුද්ගලෝ න ඉද්ධි න පුරිසෝ න අත්තා න අත්තනියං. ස්ත්‍රියක් හෝ පුරුෂයෙක් හෝ වෙනයම් ආත්මීය දෙයක් හෝ නාහං න මම න කෝචි න කස්සති එවමස සති පච්චුපට්ඨිතා හෝති.
මගේ මට අයිති එහෙම සම්මුතිය තුළ තිබුණට පරමාර්ථමය වශයෙන් ගතමනා හරයක් නැහැ. එතකොට මෙහිදී සම්මුතියයි පරමාර්ථයයි පටලවා ගන්න එපා. සම්මුතිය තුළ සාමාන්‍ය ලෝක ව්‍යවහාරයෙන් නම් ගොත් තියෙනවා, පුද්ගල පරාමර්ශනයන් තියෙනවා, ඒ සත්වනිකායන් හඳුන්වන නාම ගෝත්‍රයන් තියෙනවා, පුද්ගලයන් හඳුන්වන ඒ ව්‍යවහාරය තුළ අපිට පිහිටන්න වෙනවා. සම්මුතිය නිසා. සම්මුතියත් සත්‍යයක්නේ. හැබැයි මෝහය දුරු කරන්න, තණ්හාව දුරු කරන්න, ditthිය දුරු කරන්න, මාන්නය දුරු කරන්න, අකුසලය දුරු කරන්න නම් ඒ සම්මුතිය තුළ විතරක් මානසිකාරය හසුරුවල බෑ. පරමාර්ථමය වශයෙන් සිද්ධ වන දේ දකින්නට ඕන. සසර ගමන නවත්තන්න බලාපොරොත්තු වන කෙනා සම්මුතිය ඉක්මවා පරමාර්ථය දකිමින් ඥාන දර්ශනය පහළ කරගෙනයි අවබෝධයෙන් යුක්තව මේ සසරින් අත මිදෙන්නේ. ඒක මේ ආකස්මිකව අහඹු ලෙස සිද්ධ වන දෙයක් නෙමෙයි. දීර්ඝ කාලීන පුහුණුවකින් ඊතා යහපත් වූ යෝනිසෝ මනසිකාරයක් පැවැත්වීමෙන් ඒ අවබෝධය ලැබෙනවා. ඉතින් මේ ඉරියාපත මනසිකාරය, ඉරියාපත පබ්බය පිළිබඳව ඔය කරුණු ටික තමයි ඔබට කියා දෙන්නට මූලික වශයෙන් අද දවසේ අවස්ථාව ලබා ගත්තේ. මේ දේශනාව අවසන් වන මොහොතේදී ඒ ඉරියාපත මනසිකාරය පිළිබඳව වූ විදර්ශනාව ගැන කෙටියෙන් යම් වචනයක් ප්‍රකාශ කළොත් ඔබ මෙනෙහි කරන්නට ඕනි මෙන්න මෙහිමයි. ගච්ඡන්තෝ වා ගච්ඡාමිති පජානාති. ගමන් යන්නා වූ මම කියා කෙනෙක් නැත. ගමන් යන්නේ මේ සිතක් ඇති වෙනවා. ඒ සිතෙන් චිත්තකිරිය වායෝ ධාතුව ඇති වෙනවා. ඒ චිත්තකිරිය වායෝ ධාතුව නිසා කාය විඤ්ඤාති රූපය ඇති වෙනවා. ඔවුන්ගේ එකතුවෙන් මේ චතු සමුත්ථානික රූපකාය, ඒ කියන්නේ කර්ම චිත්ත ඍතු ආහාරයෙන් හටගත් රූපකාය නැත්තම් මේ අට්ඨි සංඝාටේ ගමන් කරනවා. එහෙමයි මෙනෙහි වෙන්න ඕන. ඊළඟට ගමන් යාමේ සිත නම් වූ අරමුණු දැනගැනීම් ලක්ෂණ විඥානස්කන්ධය, ඒක තමයි ඒ තුල ඇති නාමය. ඒ හා සමග යෙදුනා වූ අරමුණු රස විඳීම් ලක්ෂණ වේදනා ස්කන්ධය, ඒකත් නාමයක්. අරමුණු හැඳිනීම් ලක්ෂණ සංඥා ස්කන්ධය, ඒත් නාමයක්. අරමුණු ස්පර්ශ කිරීම ලක්ෂණ පස්සය හා චේතනා ආදී අවශේෂ චෛතසික නම් වූ සංස්කාර ස්කන්ධය, ඒත් නාමයක්. ඔන්න ඔය විදිහට ඒ තුල නාම පරම්පරාව හඳුනා ගන්නවා. ඊළඟට රූප පරම්පරාව කොහොමද හඳුනාගන්නේ? ගමන් යාමේ චිත්තකිරිය වායෝ ධාතුව රූපයයි. කාය විඤ්ඤාතියත් රූපයයි. චතු සමුත්ථානික රූපකාය නම් වූ අට්ඨි සංඝාටකයත් රූපයයි. මේ විදියට ගමන් යන්නා වූ සත්වයක්, පුද්ගලයෙක්, ආත්මයක් හෝ මම කියා කෙනෙක් එහෙම ගන්නට දෙයක් නැහැ. නාම රූප දෙකක් තියෙනවා, ස්කන්ධ පහක් තියෙනවා, ආයතන 12ක් තියෙනවා, ධාතු 18ක් තියෙනවා. දුක්ඛ සත්‍යයක් මේ තුල තියෙනවා. ඔන්නෝම තමයි පිරිසිඳ මේ කාරණේ අවබෝධ කරන්නේ. ඉතින් මේ ගමන් කිරීම ඉරියව්ව සම්බන්ධයෙන් පමණයි කිව්වේ, සෙසු සෑම ඉරියාපතයක් සම්බන්ධයෙන්ම ඔය විදිහටම මෙනෙහි කරනවා. යතහා යතහා වා පනස්ස කායෝ පනිහිතෝ හෝති තතහා තතහානම් පජානාති. ඉරියව් පවත්වන්නා වූ මම කියා කෙනෙක් නැත්තේය. ඉරියව් පැවැත්වීම පිණිස සිත් ඇති වෙනවා. ඒ සිතෙන් චිත්තකිරිය වායෝ ධාතුව ඇති වෙනවා. ඒ චිත්තකිරිය වායෝ ධාතුවෙන් කාය විඤ්ඤාතිය ඇති වෙනවා. ඔවුන්ගේ එකතුවෙන් චතු සමුත්ථානික රූපකාය නම් වූ මේ අට්ඨි සංඝාටකය ඒ ඉරියව් පවත්වනවා. ඔන්න ඔය දේ තමයි ඔය තුල සිද්ධ වෙන්නේ. අනන්ත සසරක සිද්ධ වුණෙත් ඔය දේ, අනාගතය යනුන සිද්ධ වෙන්නේ ඔය දේ. බුදුරජාණන් වහන්සේ මහා ප්‍රඥාවෙන් අපට ඒ සත්‍යය පෙන්වා දී වදාලා. එතකොට ඔය කියන ලද නාම ධර්මයෝ, රූප ධර්මයෝ ක්ෂණයක් ක්ෂණයක් පාසා ඇති වෙනවා, නැති වෙලා යනවා. එනිසා ඇතිවීම නැතිවීම වලින් යුක්තයි මොනවද මේ නාම රූප ධර්මයෝ? ඇතිවීම නැතිවීම කියන්නේ කුමක්ද? අනිත්‍ය ලක්ෂණයයි. ඇතිවීම නැතිවීම දෙකෙන් නිරන්තරයෙන් මුළු සංසාර ගමනක පීඩාවක්මයි උරුම වුනේ. ආන්නේ පීඩාවක් උරුම වූ නිසා ඇතිවීම නැතිවීම දෙකෙන් යුක්ත යමක් වේද, ඒක දුකයි. ඒ එකම දෙයක්වත් Taman කැමති ලෙස පවත්වන්න බැරි නිසා ඒක අනාත්මයි. ඔන්න අනිත්‍ය දුක්ඛ අනාත්ම කියන ත්‍රිලක්ෂණය අවබෝධ කරගන්නා විදිය. එතකොට අනිත්‍ය වූ, දුක්ඛ වූ, අනාත්ම වූ නාම රූප සමූහය ඒකාන්තයෙන් දුක්ඛ සත්‍යයි කියලා අවබෝධ කරගන්නවා. ඒ දුක්ඛ සත්‍ය උපදවන්නා වූ పూర్ව භව තෘෂ්ණාව ඒකාන්තයෙන් සමුදය සත්‍යයි කියලා අවබෝධ කරගන්නවා. ඒ දෙකෙහි නොපැවැත්ම වූ නිර්වාණ ධාතුව සාන්ත ප්‍රණීත උත්තම සැනසීම නිරෝධ සත්‍යයි කියලා අවබෝධ කරගන්නවා. ඒ නිරෝධ සත්‍ය අවබෝධ කර ගැනීමට වැඩිය යුතු ප්‍රතිපදාව ආර්ය අෂ්ටාංගික මාර්ගය මාර්ග සත්‍යයි කියලා අවබෝධ කරගන්නවා. මෙන්න මේ විදිහට අවසාන වශයෙන් චතුරාර්ය සත්‍ය අවබෝධයට යොමු වෙමින් ශ්‍රාවකයා මේ මාර්ගයේ වඩනකොට සුවිශාල ධර්මාවබෝධයක් ඇති වෙලා අප්‍රමාණ ශාන්තියක් ජීවිතය අත්විඳින්නට ඉහාත්ම භාවයේදීම
වාසනාව පෑදෙනවා. එනිසා පින්වතුනි මේ ඉරියාපත මනසිකාරය පිළිබඳව ඉතා කෙටි දේශනාවක් මේ සිද්ධ කළේ. මෙහිදී මේ විස්තර විභාගයන් ඇතුළත්ව නාම ගැන රූප ගැන වෙන්වෙන් වශයෙන් කරුණු කාරණා කියා දෙන්නට සිද්ධ වෙනවා. අපි ඉදිරි දේශනාවන්හිදී අවස්ථාවේ පමණින් ඒ කරුණු සාකච්ඡා කරමු, ඉගෙන ගනිමු. දැනට මේ ඉරියාපත මනසිකාරය යන භාවනාව කුමක්ද කියලා ඔබෙන් ඇහුවොත් ඔබට හොඳ අදහසක් ඇති කරගන්න පුළුවන් වෙන්න ඕනි මේ කියා දුන් දේශනාව අනුව. සකල විද ශරීරයේ සියලු ඉරියාපතයන් පැවැත්වීම සිද්ධ වෙන්නේ මම මගේ ආදී වශයෙන් ආත්මීය ස්වභාවයක් යටතේ නෙමෙයි, හේතුඵල ධමයක් යටතේ. ඒ හේතු මොනවද? නාම රූප කියන හේතු. යම් බඳු ඉරියාපතයක් පවත්වන්න නම් ඒ උදෙසා චිත්ත පරම්පරාවක් පහළ වෙනවා. ඒ හා සමග චෛතසික පහළ වෙනවා. ඒ සිත් සහ චෛතසික නාමයයි. ඊළඟට සිත් සහ චෛතසිකයන් අනුසාරයෙන් චිත්තකිරිය වායෝ ධාතුව කාය විඤ්ඤාත්ය ඇතුළු රූප ධර්මතා පහළ වෙනවා. ඒවා අයිති වෙන්නේ රූපයටයි. මෙන්න මේ නාම රූපයන්ගේ අවිච්ඡින්න ක්‍රියාකාරීත්වය තුල තමයි මේ ඉරියාපතයන් පැවැත්වීම සිද්ධ කරන්නේ. එහෙම නැත්නම් කරන කෙනෙක්, කරවන කෙනෙක් ආදී වශයෙන් සත්ව ප්‍රඥප්තියේ පිහිටා ගතමනා හරයක් මේ තුල නැහැ කියලා මෙන්න මේ විදිහට අවබෝධ කර ගැනීම තමයි මේ ඉරියාපත මනසිකාරයේ මුඛ්‍යාර්ථය බවට පත්වන්නේ සතිපට්ඨාන සූත්‍රය තුල. ඉතින් එහිදී ඔබ මේ කියා දුන් දහම් කරුණු අනුව හොඳට සිහිය නුවණ කල්පනාව අවදි කරගෙන දවසකට යම්බඳු වෙලාවක් මේ ඉරියාපත මනසිකාරයේ යෙදෙන්න. ඒ යම්බඳු වෙලාවකින් ආරම්භ කරලා අවසානයේදී ජීවිතේ සෑම ඉරියව්වක් තුළම සිද්ධ වන දේ නුවණින් දකින්න ඔබ දක්ෂ වෙන්න. එහෙම වෙලා නුමුලාව මේ රූපයට, මේ නාමයට අසම්මෝහ සම්පජාඤ්ඤය දියුණු කරලා ගෝචර සම්පජාඤ්ඤයෙන් සුදුස්ස නුසුදුස්ස හඳුනාගෙන චතුරාර්ය සත්‍ය අවබෝධයෙන් සසර දුකින් අත මිදෙන්න මාවත විවර කරගන්නේ. ඒ උදෙසා තමයි ඔබට මේ ධර්මපරයාය මෙලෙසින් කියා දුන්නේ. අද සිද්නෙත් අසපුවෙන් මේ ධර්ම දාණය ඔබ වෙත ලබා දුන්නේ පින්වත් මහේෂ්, ඒ වගේම පින්වත් සමීරා කියන මේ දරුවන් දෙපළ, සීතා මාලිනී, ප්‍රේමසිරි රණසිංහ, MAE ධර්මදාස, ඒ වගේම කරුණා ධර්මදාස කියන මේ දෙමව්පියවරුන්ට නිදුක් නිරෝගී සුව දීර්ඝායුෂ ධර්මාවබෝධයේ පිණිස උපකාර වේවා කියන ප්‍රාර්ථනාව ඇතුව දේශකයන් වහන්සේ ඇතුළු සියලු දෙනාටම ධර්මාවබෝධයේ පිණිස හේතු වේවා කියලා යතු ප්‍රාර්ථනා කරනවා. ඉතින් අද මේ කියා දුන් ඉරියාපත මනසිකාර භාවනාමය කුසලය හැම දිනාටම සසර දුක් ගෙවා අවසන් කිරීම පිණිසම හේතු වේවායි පුණ්‍යානුමෝදනා සිද්ධ කරනවා. ආකාසට්ඨා ච භුම්මට්ඨා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු සම්බුද්ධ ශාසනං චිරං රක්ඛන්තු ත්වං සදාති. ඉදං වෝ ඥාතිනං හෝතු සුඛිතා හොන්තු ඥාතයෝ එත්තාවතා ච අම්මේහි සම්භතං පුඤ්ඤ සම්පදං සබ්බේ සත්තා අනුමෝදන්තු සබ්බ සම්පත්ති සිද්ධියා. මේ අමා ධර්මයේ ශ්‍රවණය කරමින් සිත පහදවාගත් හැම දිනාටම තුනුරුවන් වහන්සේලාගේ අනන්ත ගුණානුභාව බලයෙන් සැනසීමම වේවා. අභිවාදන සීලිස්ස නිච්ඡං වද්ධා පචායිනෝ චත්තාරෝ ධම්මා වඩ්ඩන්ති ආයුවන්නෝ සුඛං බලං ආයු ආරෝග්‍ය සම්පatti සග්ග සම්පatti මේවච අත්හෝ නිබ්බාන සම්පatti ඉමිනාතේ සමිජ්ජතු. සාදු සාදු සාදු. පිනවතත් සෝදානම් වන්නේ ඉරිදා සිත්නෙත් අසපුවේ ධර්ම සාකච්ඡාව ආරම්භ කරන්නට. මේ 2022 වර්ෂයේ පළමු වැඩසටහන කැලෙන්ඩර් වර්ෂයක් ආරම්භ වුණා. අපි දන්නවා බොහෝ දෙනෙක් මේ සිංහල අලුත් අවුරුද්ද සමරන එක වෙනස්. නැත්නම් සිංහල අලුත් අවුරුද්ද හෝ වෙසක් දිනය හෝ තමන්ගේ අවුරුද්ද ලෙස තබාගෙන ඉන්න ජනතාවට එය වෙනමම දෙයක්. හැබැයි ලෝකෙටම මේ කැලෙන්ඩර් වර්ෂයක්. ඒ වර්ෂයට අපි සූදානම් වෙන විට ජීවිතයේ යම් යම් දේවල් වලදීත් තීන්දුව తీරන ගන්න විට ඇතැම් ලෞකික පැත්තේදී, ලෞකික ජීවිතයේදී එවැනි අලුත් වර්ෂයකට නව බලාපොරොත්තුත් එක්ක අරමුණු හදාගෙන ඉදිරියට යන ගමනක් තමයි සාමාන්‍ය ජීවිතයක තිබෙන්නේ. ඒ කෙසේ නමුත් අපට අපේ ජීවිතය ඒ අරමුණු කරා යන්නට, අපේ ජීවිතය පවත්වාගෙන යන්නට, ජීවිතේ වැරදෙන තැන් හදාගන්නට මේ හැම දෙයකටම උපදේශයක් ලබා දෙන හොඳම දේ තමයි ධර්මය. ධර්මයෙන් හිත පෝෂණය කරගෙන අපි කරන කියන දේවල් අද ඉරියාපත භාවනාව සම්බන්ධවයි සිද්නෙත් අසපුවේ දේශනාව ඔබ ශ්‍රවණය කළේ. නිසා
ඔබට ඔබ කරන කියන දේවල් හොඳ අවබෝධයකින් කරන්නට මාර්ගයක් ධර්මෙන් මනාසේ පහදලා දී තිබෙන වගේ අපට මනාව පැහැදිලි වුණා අද ආරම්භක දේශනාවේදීම. එනිසා අපේ ජීවිතයේ අනාගතය කරා ධර්මානුකූල ගමන් මාර්ගයකට මේ නව වර්ෂයේ යොමු වන හැම දිනාටම ඊ타ත්ම වැදගත් වූ දේශනාවක් ශ්‍රවණය කරන්නට ලැබිලා අපි දැන් සූදානම් වෙන්නේ එහි දිගුවක් වශයෙන් ඉරිදා සිටින තසපුව ධර්ම සාකච්ඡාව ආරම්භ කරන්නට. නැවත වාරයක් ඉරිදා සිටින තසපුව ධර්ම සාකච්ඡාව වෙනුවෙන් පූජනීය වන්දනීය බලන්ගොඩ රාන්ද ස්වාමීන් වහන්සේව බොහොමත්ම ගෞරවයෙන් පිළිගනු ලබනවා. අවසර ස්වාමීන් වහන්සේ දැන් මේ දේශනාව අහගෙන ඉන්නකොට මට දැනුණ දෙයක් තමයි ස්වාමීන් වහන්සේ දැන් යනකොට යනවා කියලා දැනගෙන තමයි යමක් කරනකොට ඒ කරනවායි කියන හැඟීම නැත්තම් දැනුම අවබෝධය තියාගෙන මම මේ කරනවායි කියන හැඟීම උතුළු තිබෙනවායි කියන කාරණේ පැහැදිලි වෙනවා මේ දේශනාවේදී මේ භාවනා ක්‍රමයේදී. මට උතරදී මතක් වුණා ස්වාමීන් වහන්සේ බාහ්‍ය දාරුචීරිය එදා මහා මගදී බුදුරජාණන් වහන්සේ හමු විට ඊතා කෙටි දේශනාවක් උන්වහන්සේ සිදු කරපු ආකාරය දැක්කොත් දැක්ක පමණයි ඇසුනොත් ඇසුනා පමණයි මේ ආදී කොටගත්තු මේ ඉරියාපත භාවනාවට බොහොම සමීපද කියලාත් මට හිතුණා ස්වාමීන් වහන්සේ. දැන් අපි කරන කියන දේවල් පිළිබඳව දකින දේවල් පිළිබඳව හැම දෙයක්ම මේ ඉරියාපත භාවනාවට අන්තර්ගතද ස්වාමීන් වහන්සේ. අපි දැන් යම් කෙනෙක් හිතුවොත් එහෙම අපි දැක්ක දේ කොහොමද ඉරියාපත භාවනාවට අදාළ වෙන්නේ? එහෙම අදාළ වෙනවද නැද්ද? අපි කරන දේ, එතකොට අපි සිතන දේ මේ හැම දෙයක්ම ඉරියාපත භාවනාවට අදාළද කියන කාරණේ පහදලා මේ අලුත් අවුරුදු නව වර්ෂයේ කැලෙන්ඩර් වර්ෂයේ 2022 ඉරිදා සිටින තසපුව ධර්ම සාකච්ඡාව ආරම්භ කරන්න ඔබ වහන්සේට ආරාධනා කරනවා. අවසරයි ස්වාමීන් වහන්සේ. සියලු දෙනාටම තෙරුවන් වහන්සේලා සතුවන අනන්ත අසීමිත ගුණ බලයෙන් ඉදිරි කාලය තුල නිදුක් නිරෝගී සුව දීර්ඝායුෂ වේවා. සිතූ සිතුම් පැතූ පැතුම් යහපත් ආකාරයෙන් ඉටු කර ගැනීමේ භාග්‍යය උදාපත් වේවා කියලා මහා සංඝරත්නය වෙනුවෙන් පළමු කොට ආශිර්වාද කරනවා. පින්වත් වරුණ, අපි සතිපට්ඨාන දේශනා මාලාවේ කායානුපස්සනා කොටසයි මේ දවස්වල සිද්ධ කරන්නේ. එහිදී ඉරියාපත මනසිකාරය මුළුමනින්ම අදාළ වන්නේ කායානුපස්සනාවට. එහිදී සෙසු සතිපට්ඨානයන් වැඩෙනවා. එහෙත් වරුණ, දැන් ඉරියාපත මනසිකාරය කියනකොටම ඉරියව් පිළිබඳ නුවණින් පසුවීම. ඉරියව් පවත්වද්දී මේ කය තමයි ප්‍රධාන වෙන්නේ. එතකොට මේ කායික ඉරියව් සම්බන්ධයෙන් තමයි ඉරියාපත මනසිකාරයේදී කතා කරන්නේ. එතකොට වරුණ, ජීවිතයේ කරනු ලබන දැන් මේ රූප කය තියාගෙන ජීවත් වන තාක් සිදු කරනු ලබන සෑම කටයුත්තකදීම ඒ ඉරියාපත මනසිකාරය උපයුක්ත කරගන්න පුළුවන් භාවනා ක්‍රමයක් ලෙස. ඒ බාහ්‍ය දාරුචිය උතුමන් වහන්සේට බුදුරජාණන් වහන්සේ වදාළේ එතරම් මහා ගැඹුරු භාවනාවක්. දිත්තේ දිත්තමත්තං සුතේ සුතමත්තං ආදී වශයෙන් මේ දුටු මාත්‍රයක් පමණ එතනින් එහා ගන්න හරයක් නෑ කියන අර්ථයක් එතනින් කියවෙනවා. එතන අදහස් කරන්නේ වරුණ, ඒ තුල සිද්ධ වෙන පරමාර්ථමය ක්‍රියාවලිය. දැකීම කියන්නේ කොමක්ද? චක්කු විඥානයක් පහළ වෙනවා. ඉන් ඉදිරියට සිත් පරම්පරාවක් පහළ වෙන හැටි, මේ තුල කරන කෙනෙක් කරවන කෙනෙක් නෑ කියලා අනාත්මීය ස්වභාවය නාම ධර්ම සම්බන්ධයෙන් විශේෂයෙන් එතන කතා කළා වරුණ. නාම රූප ධර්ම සම්බන්ධයෙන්. මෙතනත් වරුණ ඒ අනාත්මීය ස්වභාවය රූපස්කන්ධය නැත්නම් මේ රූප කය මුල් කරගෙන ඉරියාපතයන් මුල් කරගෙන කතා කරනවා, දේශනා කරනවා. මෙතන මේ සත්වයක් යනවා, පුද්ගලයෙක් යනවා, මම යනවා ආදී වශයෙන් මිත්‍යා ග්‍රහණයක් තියෙන්නේ. ඒ මිත්‍යා ග්‍රහණය ඉවත් කිරීම පිණිස ශ්‍රාවකයා යෝනිසෝ මනසිකාර මූලක වැඩපිළිවෙලක් තුලින් ඉරියාපතයන් ඔස්සේ සිහිය පිහිටුවීම ආශ්‍රය කරගෙන යොමු කරනවා වරුණ පරමාර්ථ අවබෝධයක් පිණිස, පරමාර්ථමය අවබෝධයක් පිණිස. ඒ අවබෝධය ඇති කිරීම තමයි මේ තැන් දෙකේදීම බුදුරජාණන් වහන්සේ වදාළේ. බාහ්‍ය දාරුචිරියගේ ඒ කතා බෝතේදීත් ඒ දේශනාවෙත් මෙතන සත්ව පුද්ගල ප්‍රඥප්තිය සිඳ දමා ඉන් ඔබට ගිහිල්ලා මේ ඇතුළ සිද්ධ වෙන්නේ මෙහෙම දෙයක්. මේවට හේතු සම්බන්ධයි. හේතු නිසා ඵලයන් ලැබෙනවා. ඒතකොට හේතුඵල සම්බන්ධයක් තියෙන්නේ. සහ නාම රූප සම්බන්ධයක් තියෙන්නේ. නාමයේ රූපයට ප්‍රත්‍ය වෙනවා, රූපේ නාමයට ප්‍රත්‍ය වෙනවා. ඒ අනුව පවතින සසර ගමනක් මේ තියෙන්නේ කියන එක වරුණ ඒ තැන් දෙකේදීම තථාගතයන් වහන්සේ ජීවිතේට ලබා දුන්නා. එතකොට මේ ඉරියාපත මනසිකාරය, රූපයේ හැසිරීම, රූපයේ ඉරියාපත සංතපණය පිළිබඳව බුදුරජාණන් වහන්සේ මෝහය දුරු කිරීම පිණිස අසම්මෝහ සම්පජඤ්ඤය කියන්නේ අපේ දේශනාවේ කතා කළේ මේ ශරීරය ගැනනේ ඇතිවෙන තාක් වරුණ මෝහ සහගත සංකල්පනා පොදුන් මිනිසාට ඇති වෙන්නේ. දැන් කුඩා කාලේ ගත්තොත් වරුණ කොච්චර දේවල් ටිකක් ඇති වෙනද? පුංචි කාලේ රූපෙට කවුරුත් ආසයි, තරුණ වයසෙත් ආසයි.
මැදිවියට එනකොට ඔන්න රූපේ ටිකක් බැරි වෙලා ගිහිලා විනාශ වෙලා. බලාපොරොත්තු නොවූ විදිහට වෙනස් වෙලා. ඊළඟට වරුණ වයසට ගියාට පස්සේ ජීවිතයේ අවසාන කාලෙට ගියාට පස්සේ තමන්ගේම රූපේ තමන්ට එපා වෙනවා. ඉතින් මේ බඳු රූපයක් මුලාවෙන් ගැනීම තරම් සත්වයකට තවත් කරදරයක් විපතක් නෑ වරුණ. දැන් විපත් කරදර කියලා ලෝකේ කියනවනේ අපි නේද? විපත් නොවේවා, කරදර නොවේවා, බාධක නොවේවා කියලා. නමුත් වරුණ මේ ශරීරය තරම් මේ නාම රූප පරම්පරාව තරම් සත්වයකට විපතක් කරදරයක් නෑ වරුණ. ඒ කියන්නේ අපි බාහිර තමයි මේ විපත් කරදර එන්නේ කියනවාට වඩා අප තුලින්ම තමයි මේ විපත් කරදර හටගන්නේ. මමය මාගේය කියන තැන ඉඳලම විපත් කරදරයක්මයි තියෙන්නේ. පැහැදිලිවම එතනමයි විපත, එතනමයි විශාල කරදරය. මොකද සක්කාය දිට්ඨිය තියෙන්නේ වරුණ මේ පංච උපාදානස්කන්ධය ඇසුරු කරගෙනනේ. එතකොට ඒකනේ ලොකම විපත. දැන් තිරිසන් ලෝක, പ്രേත ලෝක ආදී දුගතියට වැටීමට තුඩු දෙන මූල ධර්මතා පවතින්නේ මේ ජීවිතය ඇසුරු කරගෙන. එතකොට බාහිරින් එන විපතට වඩා අනාදිමත් සසරක මේ ඇති වෙලා තියෙන විසම ග්‍රහණයන්, මිත්‍යා ග්‍රහණයන්, වැරදි අවබෝධයන් තමයි අපට දුක ඇති කරලා දුන්නේ. හොඳයි. අපිට මං හිතන්නේ මේ දේවල් එක්ක ජීවිතය හසුරුවන්නට හරි පහසුවක් ලැබේවි. ස්වාමීන් වහන්සේ දැන් අපි යම් කටයුතු සිදු කරනකොට අපට අමතක වීම වැඩි. ස්වාමීන් වහන්සේ සාමාන්‍යයෙන් මිනිසෙක් විදිහට සාමාන්‍යයෙන් ගිහි ජීවිතයක් ගත කරන බොහෝ දෙනෙකුට තියෙන ප්‍රශ්නයක් ඔය. ඇතැම් විට එකම දේ දෙපාර තුන් පාර කරනවා, හොයනවා. එහෙම වෙනවා. ස්වාමීන් වහන්සේ පාරට ඇවිල්ලා ආපහු ගේ ඇතුළට යනවා, දොර වහලා ගෙදරට යනවා, දොර වහලාද කියලා බලන්න. ආයෙත් ගිහිල්ලා බලනවා. මෙහෙම වෙන්නේ ස්වාමීන් වහන්සේ. අපි අර දැන් අද ඔබ වහන්සේ සිහිපත් කළා අපි කරන කියන දේවල් පිළිබඳව හොඳ අවබෝධයෙන් කළ යුතුය කියන කාරණාව මේ භාවනාව තුළ වැඩෙනවායි කියන එක මනාව පැහැදිලි වුණා. දැන් එතකොට අපිට එහෙම වෙන්නේ ඇයි ස්වාමීන් වහන්සේ? අමතක වීම ඇති වෙන්නේ හිතේ තිබෙන මේ මුලාව නිසාද? නැත්නම් අපි හිත හරි හැටි ප්‍රායෝගික පුහුණු වැඩපිළිවෙලකට ගෙනහලා නැති නිසාද අපිට එහෙම වෙන්නේ ස්වාමීන් වහන්සේ? පින්වත් වරුණ, මේ සිත යම් බඳු පුහුණුවක යෙදුවේ නැත්නම් බුදුරජාණන් වහන්සේගේ අනුශාසනාව යටතේ මේ සිත අසංවර වෙනවා. සහ සිතේ තියෙන හැකියාවන්, යහපත් වූ හැකියාවන් දුර්වල වෙලා අයහපත් වූ තත්වයන් මතුවෙනවා. දැන් අපි හිතමුකෝ අමතක වීම කියලා වරුණ. ඒ අමතක වීම එන්න වැඩි වෙනකොට කියන්නේ යාර නිතර අමතක වෙනවා කරන කියන දේවල්. හැබැයි අනිත් පැත්තෙන් විමසලා බලද්දී ওই තැන් වල යාට පොඩක් තරහා වැඩි, රාගය වැඩි, මාන්නය වැඩි. ආන්නේ වගේ පැත්තකුත් තියෙනවා වරුණ. ඒ කියන්නේ කුසල පාක්ෂික ධර්මතා මේ මනසේ ක්‍රියාශීලීත්වයෙන් අඩු වෙන්න අකුසල පාක්ෂික ධර්මතා බලවත් වෙනවා. පිටමක මතක නැති වෙනවා. හැබැයි යාගේ රාග දේශත් ඒත් එක්කම සාපේක්ෂව අඩු වීමක් සිදු වෙනවා නම් ටිකක් හරි හිත හදා ගන්න පුළුවන්. කමක් නැහැ මගේ කෙලෙසුත් අඩු වෙනවනේ මේ සමග කියලා. හැබැයි වරුණ එහෙම එකක් සිද්ධ වෙන්නේ නැහනේ. දැන් ඒ මතක නැතිවීම නැත්නම් අමතක වීම කියන කාරණය මතු වෙන්නේම වරුණ නීවරණ බලවත් වීම තුළ. කාමච්ඡන්ද, ව්‍යාපාද ආදී නීවරණයන්ගේ ක්‍රියාත්මක වීම බලවත් වෙන්න යාට සතිය නැති වෙනවා. සතිය ගිලිහිලා යනවා. දැන් අපි මේ සතිපට්ඨාන කොටස් කතා කරන්නේ ඒ සතිය සංවර්ධනය කරන්නනේ, දියුණු කරන්නනේ. එතකොට දියුණු වූ සතියක් ඇති වෙනකොට ඔය තත්වයන් සෑහෙන දුරට මග හැරෙනවා වරුණ. ආයි දෙතුන් පාරක් දොර වැහුවද ඒව බලන්න අවශ්‍ය වෙන්නේ නැහැ. කිසි තැනක අමතක වීමක් ඇති වෙන්නේ නැහැ. බඩු මුට්ටු අමතක වෙන්නේ නැහැ. සමහර මිනිසුන්ට වරුණ මේ අත්‍යවශ්‍ය දේ අමතක වෙලා අත්‍යවශ්‍ය තැනකට යද්දී එහෙම අවස්ථා එනවනේ. ඉතින් ඒ එන්නේ සතිය ගිලිහිලා ගිහිල්ලා විශාල මේ ලෞකික අරමුණු ප්‍රමාණයක් එක්ක අධිකව මේ මනස වෙහෙස කර බවට පත් වෙලා අතීත අරමුණු, අනාගත අරමුණු සහ මේ වර්තමානයේ එදිනෙදා ජීවිතය කරන ගනුදෙනු මේ සමස්තය සමග සතියක් නැති බව, චිත්ත ඒකාග්‍රතාවයක් නැති බව, යෝනිසෝ මනසිකාරයක් නැති බව කියන කාරණය බලවත් වෙලා. ඒ වගේ තැනකදී වරුණ මේ අමතක වීම විතරක් නෙමෙයි තවත් දේවල් වලට මුහුණ දෙන්න සිද්ධ වෙනවා. අමතක වීම එකක් විතරයි. සමහර විට කියන්න හොඳ නැති නුසුදුසු වචන යාගේ අතින් කියවෙනවා. සමහරට මේ හිතවතුන් තරහ වෙන විදිහ අත්වැරදීම් සිද්ධ වෙනවා යාගේ අතින්. එයිද මෙයා ඉන්නේ යෝනිසෝ මනසිකාරයෙන් නෙවෙයිනේ වරුණ. දැන් තමන් යෝනිසෝ මනසිකාරයෙන් නෑ කියන එක අනිත් අයට අදාළ නෑනේ. හැබැයි යෝනිසෝ මනසිකාරයෙන් සිහි කල්පනාවෙන් හිටියේ නැත්තම් වරුණ එයා කරන කියන දේවල් යහපත පිණිස පවතින්නේ නෑනේ. මිත්‍රත්වය අමතක වෙන්න පුළුවන්, යුතුයකම් අමතක වෙන්න පුළුවන්, වගකීම් අමතක වෙන්න පුළුවන්, පොරොන්දු කැඩිලා යන්න පුළුවන් නේද වරුණ? එහෙමයි ස්වාමීන් වහන්සේ. ඒ තුල යාට තවත් ජීවිතය අවුල් වෙන පැත්තට විතරයි කටයුතු සිද්ධ වෙන්නේ. අනස් මම ඔයටම ගලපලා තවත් කාරණාවක් ඔබ වහන්සේගෙන් දැනගන්නට කැමතියි. දැන් අපි
යම් දෙයක් කියනකොට ස්වාමීන් වහන්සේ කියන දේ පිළිබඳ අපට අවබෝධයක් තිබෙනවාද? දැන් මොකද යම් දෙයක් හිතන්නේ නැතිව අපිට එහෙම කරන්න පුළුවන් කමක් තිබෙනවාද? සිතට ඇතිවන සිතුවිලිද අපි ක්‍රියාවට හැම විටම නංවන්නේ ස්වාමීන් වහන්සේ. සමහරු කියනවා නොහිතා කිව්වේ නොහිතා කරපු දෙයක් ඒක මම හිතුවේ නෑ ඒ ගැන ඒ වෙලාවේ ඒ විදිහට මගේ කටින් ප්‍රකාශ වුණේ මං හිතලා කරපු දෙයක් නෙවෙයි මේ වගේ ප්‍රකාශ තියෙනවා ස්වාමීන් වහන්සේ. මේවා බොරුද? අපිට එහෙම සිතුවිල්ලක් ඇති වෙන්නේ නැතුව එහෙම නැත්නම් අපිට හිතන්නේ නැතිව එහෙම ක්‍රියාවට නංවන්න පුළුවන් ද? ක්‍රියාවට නැං වෙනවාද ස්වාමීන් වහන්සේ? පින්වත් වරුණ, සිතක් පහළ නොවි කාය කර්ම වචී කර්ම සිද්ධ වෙන්නේ නැහැ. තථාගත ධර්මයට අනුව යම්බඳු වචනයක් කතා කරද්දී ඊට පෙර ඒකාන්තයෙන් සිත් පරම්පරාවක් පහළ වෙනවා. චිත්තක්‍රියා වායෝ ධාතුවක් ඒ අනුව ජනනය වෙනවා. ඒ අනුව වචී විඤ්ඤාති රූපේ පහළ වෙලා තමයි වචන කතා වෙන්නේ. ඔය කියන්නේ වරුණ නොහිතා කතා කළා කියලා එයා යෝනිසෝ මනසිකාරයෙන් ඒ පිළිබඳ පසු වුණේ නැහැ. දැන් රාහුල ස්වාමීන් වහන්සේට භාග්‍යවතුන් වහන්සේ දේශනා කරනවා රාහුලයනි වචනයක් කතා කරන්න පෙර පච්චවෙක් හිතවා හොඳට සිහියෙන් නුවණින් කල්පනා කරලා ඒ වචනේ කතා කරන්න සූදානම් වෙන්න. ඒ කතා කරන්න පෙර එහෙම කරන්න බැරි වුණා නම් කතා කරන වෙලාවේ හෝ මෙනෙහි කරන්න මේ වචනය නිධානවතී වචනයක්ද අර්ථාන්විත වචනයක්ද බොහෝ දෙනාට හිතසුව පිණිස පවතින වචනයක්ද ඒ සියල්ලටම පෙර වරුණ තමන්ගේ පැත්තට මේ වචනේ යහපත පිණිසද පවතින්නේ කියලා හිතන්න කියනවා. එසේ නොවේ නම් මේ වචනේ කතා කිරීම ඉඳුරාම නවත්තන්න. හැබැයි වරුණ එතෙන්ට ඇවිල්ලත් සිහි කල්පනාව ඇති උනේ නැත්තම් ඒ වචනේ කියවුණා නම් එසේ විමසීමකින් තොරව කියලා ඉවරුණාට පස්සේ හරි හිතන්න කියලා මම කියපු දේ හරිද කියලා වරුණ. අවස්ථා තුනකදී ප්‍රත්‍යවේක්ෂා කරන්න ඕන. ඒතර තුනදී ප්‍රත්‍යවේක්ෂා කරලා අපි ජීවිතේ හුරු කරගත්තාම කතාබස් කිරීම සහ කායික ක්‍රියාකාරකම් ටික දවසක් යනකොට වරුණ කතා කරන්න කලින් එයාට එනවා මේක කතා කරන්න හොඳ දෙයක්ද නරක දෙයක්ද කියලා. යමක් කරන්න කලින් එයාට යෝනිසෝ මනසිකාරය පහළ වෙනවා. ඉතින් ඒ වගේ තැන්වල තියෙන්නේ වරුණ එයා මේ ධර්මයේ තුල සිත කය වචනය පුහුණු කරලා නැහැ. ඒ පුහුණු නොකිරීම නිසා තමයි වහා වචන කියවෙන්නේ. ඊළඟට අර නොහිතා කිව්වා කියන සමහර දේවල් එහෙම වෙනවා. ඒක එච්චර දුර දිගක් ඒ ගැන කල්පනා කරලා ඒකේ ආදීනමය අනතුරු ඒවා දකින්න නැතුව ඔහේ කියනවා. ඉතින් ඒ වගේ සිදුවන අනතුරු බලවත් මේ සාමාන්‍ය ජීවිතයට පවා. මේ කටින් වචනයක් පිට වුණාට පස්සේ වරුණ කටවහල වැඩක් වෙන්නේ නැහනේ. එනිසා අපි කතා කරන වචනයෙන් සාමේ කායික ක්‍රියාකාරකම් වලින් බාහිරත් එක්ක මේ සම්බන්ධතාවය පවතින්නේ මේ ජීවිතේ. ඒ පරපටිබද්ධ භාවය. ඉතින් එතනදී ගිහි වේවා පැවිදි වේවා කාටත් වරුණ මේක බලපානවා. කතා කරන වචනේ පිළිබඳව හොඳ සිහි කල්පනාවකින් පසු වෙන්න ඕනි. වැඩියෙන් කතා කරනවට වඩා ප්‍රමාණයට කරන කතාව. ඒ වගේම තව කෙනෙකු සමග කෙරෙන පිළිසඳරේදී ඒ පිළිසඳර මුසාවෙන් පරුෂ වචනයෙන් කේලමින් ඒ වගේම හිස් බවකින් හිස් වචන කතා කිරීමකින් තොරව පවත්වන්න පුළුවන්. ආන්නේ පිළිසඳර තමයි උතුම් පිළිසඳරක් වෙන්නේ, උතුම් කතාවක් වෙන්නේ. කතාවේදී වේවා වරුණ, ක්‍රියාවේදී වේවා සිහි කල්පනාවෙන් තොරව නම් එයා ජීවත් වෙන්නේ. මෙලොවටත් එයාට ඒක අනතුරක්, පරලොවටත් අනතුරක්. එහෙමයි ස්වාමීන් වහන්සේ. මෙලොවටත් අනතුරක් නැති, පරලොවටත් අනතුරක් නැති අපේ කතාවෙහි ශූරයෙකු වෙනවා නම්, සැබවින්ම අවබෝධයෙන් අපිට කතා කරන්නට පුළුවන්කම ලැබෙනවා නම්, ඒ සඳහා තමයි මේ භාවනාවේදී ඔබව සෝදානම් කරන්නේ. ওই භාවනාව තුළින් ඔබට යම් මාර්ගයක් කියා දෙන. ඉතින් මේ හැම තැනකදීම අපේ ජීවිතේ මේ කතාව පමණක් නෙවෙයි, අනෙක් කටයුතු වලදීත් ක්‍රියාවේදීත් ඒ සියලු දේවල් වලට හික්මීම කොතරම් වටිනවාද කියලා අපේ ස්වාමීන් වහන්සේ මේ පහදා දෙන කාරණා තුල නැවත අපට හිතන්නට අලුත් පැති විවර වෙනවා. සහ එය ක්‍රියාවට නැංවීමේ ලොකු වුවමනාවක් හිතේ ඇති වෙනවා. ස්වාමීන් වහන්සේ දැන් ඊට සමගාමීව තවත් ඒ ළඟින්ම යන ප්‍රශ්නයක් මට දැනෙනවා ස්වාමීන් වහන්සේ. ඇතැම් වෙලාවට අපටත් ඒ දේ සිදු වෙනවා. දැන් යනකොට යනවා කියලා දැනගෙන අපි කරනවා. ඇතැම් විට ස්වාමීන් වහන්සේ මේ වගේ සිදුවීම් වෙනවා. ඒ අතරතුර යනවා, ඒ ගැන අපි දන්නවා. දැන් ඒ අපි යම් යන පාරක හැරෙන්න ඕන පාරක් තිබෙනවා. අපිට ඒ පසු වෙලා යනවා. අපි දන්නවා මෙතනින් හැරෙන්න ඕනම කියලා. අමතක වෙන්නෙත් නෑ, අමතකත් නෑ. හැබැයි අපි වෙන කටයුත්තක නියැලෙනවත් එක්ක එහෙමම අපි සමහරලාට එහෙම මග හැරෙනවා. දුරකථනයේ කතා කර යන විට ඇතැම් වෙලාවට එහෙම වෙනවා. දැන් මේ වාහනවල හැබැයි අපිට වාහනවල නොහැප්පෙලා අනතුරුදායක තැන් මග හරවගෙන මෙහෙම යන්නත් පුළුවන්. ටිකක් ගියාම හිතෙනවා මං කල්පනාවෙන් තොරව වගේ න්යාවේ, පුරුද්දට වගේ න්යාවේ. එහෙම වෙන්නේ කොහොමද ස්වාමීන් වහන්සේ? අපට දැන් පුරුද්දට එහෙම
එක ආකාරයකට ක්‍රියාත්මක වෙන්නයි අවබෝධයෙන් ක්‍රියාත්මක වීම අතර ඒ වෙනස කොහොමද ස්වාමීන් වහන්සේ අපට පැහැදිලිව අපේ ජීවිතයට බලපාන්නේ? අර මා කිව්ව ආකාරයට දැන් ඇතැම් වෙලාවට මටම වෙලා තිබෙනවා පොත් කියවනවා, හැබැයි කියවපු දේ අරුත කිසිම තමන්ගේ මනසට ගිහිල්ලා නැහැ. එහෙම අවස්ථා මටත් උදා වෙලා තිබෙනවා. ඉතින් මෙහෙම වෙන්න ස්වාමීන් වහන්සේ කියන්නේ අපි ඒ පුරුද්දට කියවගෙන යනවා, හැම වචනයක්ම කියවෙලත් තිබෙනවා, අරුත ඔලුවට ගිහිල්ලා නැහැ. මෙහෙම වෙන්නේ නැහැ ස්වාමීන් වහන්සේ. යම් ක්‍රියාවක් සිද්ධ වෙද්දී ඒ පිළිබඳව සිත් පරම්පරාවන් පහළ වෙනවා. අපි හිතමු පොතක් කියවනවා කියලා. ඒ පොත කියවද්දිත් ඒ පොත කියවීම කියන ක්‍රියාව තුළ යම් බඳු සිත් පරම්පරාවක් පහළ වෙනවා. හැබැයි ඒ සිත් පරම්පරාව ඒ කියවීම සම්බන්ධයෙන් නැවත පහළ වෙනකොට තමයි ඒ කියන දේ හිතට ගන්න පුළුවන් වෙන්නේ. වචනයක් පාසා අරුත වැටහෙන්නේ. ඒ අරමුණට යොමු කරන ලද ඒ අරමුණ වෙත ලබා දුන් තැන, ඒ අරමුණ වෙත ලබා දුන් කාලය, ඒ අරමුණ මනසිකාර කරන්න ගත් ඉඩ මත තමයි ඒ අරමුණ හිතට කාවදින්නේ. එනිසා වරුණ ඒක සෑම තැනකටම බලපාන. අපිට වරුණ කිව්වා වගේ ගමනක් බිමනක් යනවා, වාහනයක් පැදගෙන යනවා, සමහරට පාර මගහැරිලා සැහැණ දුරක් ගිහිල්ලා, හැබැයි ඒක අමතක වෙලා ආවෙත් නැහැ. සමහරවිට ඒක මෙනෙහි වෙලා නැහැ වරුණ. කොහොම වුණත් ඒ අමතක වෙලා ආවේ නැති එක ඇත්ත. නමුත් ඒ ගැන මෙනෙහි කළේ නැහැ. මනසිකාරය එතන තිබුණේ නැහැ. ඒ ගැන ඒ අරමුණ වෙත වැඩි ඉඩක් දුන්නේ නැහැ. වෙන යම් අරමුණු වලින් ඒ මොහොතේ යාගේ හිත ආවරණය වෙලා, අනවශ්‍ය හෝ වේවා අවශ්‍ය හෝ වේවා ඒ පාර මතක තියාගන්න නම් ඒ ගැන මනසිකාරයක් අවශ්‍යයිනේ. ඒ පිළිබඳ මනසිකාරයක් යාගේ තිබුණේ නැහැ. වෙන යම් කරුණු පිළිබඳ මනසිකාරයක් තිබුණා. ඒක තමයි එතන සිද්ධ වෙන සැබෑම සිදුවීම. හැබැයි වරුණ දැන් එහෙම සිද්ධ වුණාට දැන් සාමාන්‍යයෙන් අපේ ජීවිතවල තියෙනවා යම් බහුල කර්ම කියලා. බොහෝ සෙයින් නිතර සිදු කරන කර්ම එව්වා සිද්ධ කරද්දී එච්චර විශාල මනසිකාරයක් අවශ්‍ය වෙන්නේ නැහැ. තීක්ෂණ මනසිකාරයක් අවශ්‍ය වෙන්නේ නැහැ. සාමාන්‍ය මනසිකාරයකින්, සාමාන්‍ය යොමුවකින්, අවධානයකින් ඒ දේ කරන්න පුළුවන්. ඒ කියන්නේ පුරුද්දට කරනවා කියන වගේ දෙයක්ද ස්වාමීන් වහන්සේ? හරි. පුරුද්දට කරනවා කියන්නේ අපි පුරුද්දට කරත් වරන සිත් පරම්පරාවක් ඒ ගැන පහළ වෙනවා. මෙහෙමයි. නමුත් වෙන යම් කෘත්‍යයක් සිද්ධ කරද්දී පහළ වෙන තාක් සිත් පරම්පරාවක් පහළ නොවෙන්න පුළුවන්. සහ ඒ පහළ වෙන සිත් පරම්පරාවේ ඇති සතිය, ඊළඟට සමාධිය, ඒ අරමුණ බලවත් ලෙස ගැනීම සඳහා අවශ්‍ය කරන චෛතසික ධර්මයන්ගේ කෘත්‍යය ඒ තැන්වලදී හීන වෙන්න පුළුවන්. ඉතින් කොහොම වුණත් වරුණ යමක් මගහැරිලා යනවා නම් කෙනෙකුගේ ජීවිතේ මතක තියාගන්නට ඕනි ඒ කාරණේ යා මෙනෙහි කළේ නැහැ, මනසිකාර කළේ නැහැ. පාරක් අමතක වීමේ පටන්, කල කී දෙයක් අමතක වීමේ පටන් සමස්තයේදී බලපාන්නේ අමනසිකාරයයි. යමක් මනසිකාර කරනවා නම් ඒක අමතක වෙන්න කිසිම ඉඩක් නැහැ. හැබැයි එයා මනසිකාරය නොවැඩීම තුළ මනසිකාරය හුරු කරලා නැතුව තියෙන කෙනෙක් නම් එකපාරට මේ මනසිකාරය එයාට හුරු කරවන්න, එහෙම නැත්නම් ඒ සතිය එකපාරට හුරු කරවන්න අමාරු වෙන්න පුළුවන්. කාලයක් කළොත් කොච්චර වයසට ගියත් වරුණ අමතක වෙන්නේ නැහැ. ඕක අහද්දි මට මතක් වෙනවා එක රහතන් වහන්සේ නමක් බොහෝ අවුරුදු 20කට වගේ එහා පැත්තේ ග්‍රන්ථ අධ්‍යයනය කිරීම නැත්නම් ශ්‍රී සද්ධර්මයේ කටපාඩම් කිරීම නතර කළා. හැබැයි ඒ වෙනකොට කටපාඩම් කළා අවසන් කළා ත්‍රිපිටකයම වගේ. ඊට පස්සේ මුළුමනින්ම පූර්ණ කාලය යොමු කරේ වරුණ සමත විදර්ශනා භාවනාවට. ඒ උතුමන් වහන්සේ මගඵල නිවන් සුව ලබා විද්‍යා විමුක්තිය සාක්ෂාත් කළා. ඉතින් වරුණ ඔහොම කල් ගියාම මේ ශිෂ්‍ය ස්වාමින් වහන්සේලා ඇවිල්ලා මේ ගුරු ස්වාමින් වහන්සේගෙන් විමසනවා, ස්වාමිනී අසවල් ධර්මපරයය කොහොමද අපි ධර්මයේ ටිකක් අහන්න කැමතියි කියලා. ඉතින් ඒ උතුමන් වහන්සේ කියන ඇවැත්නි මම අවුරුදු 20ක වගේ කාලයක් මේ ධර්මයේ මම වාචෝද්ගත කළේ නැහැ. නමුත් අපි බලමු මතක තියෙයිද කියලා. වරුණ ආකාශ ගංගාවක් මිහිමඩලට හරවනවා වගේ උතුමන් වහන්සේ 20 අවුරුද්දකට එහා පැත්තේ ධාරණය කරන ලද සියලු ධර්මපරයායන් අක්ෂර පාරිශුද්ධියෙන්, ව්‍යංජන පාරිශුද්ධියෙන් යුතුව දේශනා කළා. අන්න බලන්න මනසිකාරයේ සිහිපත් කිරීම, සතිය කියන එක චිර කතම්පි චිර බාහිතම්පි සරිතා අනුසරිතා බොහෝ කලකට කලින් කරපු අසීහ කරන්න පුළුවන් හැකියාව ලැබෙනවා. වරුණ එහෙනම් පැහැදිලි එතන ඒ සිතේ කෙලෙස් ධර්මයෝ මුළුමනින්ම ප්‍රහාණය වෙලා. එහෙනම් කෙලෙස් ධර්මයන් යම් තැනක උස්සන්න වේ නම් වරුණ මේ කහපු දේ මේ මතක නැහැ. මේ කියපු දේ මේ මතක නැහැ. මේ කරන්න කියන දේ මේ මතක නැහැ. මේ මිනිසුන්ගේ මනස්වලට, ජීවිතවලට බොහෝ ප්‍රශ්න එන්නේ මේ අමතක වීම නිසා. සහ සතිය නැතිකම නිසා. රැකියාවේ වේවා වරුණ පුංචි බිලින්දාගේ පටන් මහල්ල දක්වා යම් බඳු ගැටලුකාරී තත්වයන් නිර්මාණය වෙනවා නම් ඒවට වැඩිමනක්ම හේතු වෙන්නේ මේ වෙලාවේ මම මේ දේ කළ යුතුයි කියන යෝනිසෝ මනසිකාරය තිබුණේ නැහැ. මේ වෙලාවේ මම මේ දේ නොකළ යුතුයි කියන ඒ සතිය තිබුණේ නැහැ. වරුණ
මේ වෙලාවේ මේ කල යුත්තේ ප්‍රමාණය මෙයයි කියන කතා කළ යුතු වචනේ ඉඳන් වරුණ ප්‍රමාණය මෙයයි කියන කයට අවබෝධයක් තිබුණේ නැහැ. අන්න ඒ වගේ වරුණ තමන්ම තමන්ගේ ප්‍රමාණය දැනගත්තේ නැහැ කාය කර්ම සහ වචී කර්ම සම්බන්ධයෙන් සහ මනෝ කර්ම සම්බන්ධයෙන්. එතකොට ඒක දැනගත්තේ නැහැ කියන්නේ මෙයාට සතිය නැහැ. එහෙනම් සතිය නැතුනොත් චිත්ත ඒකාග්‍රතාවය නැහැ. ඒ දෙකම නැතුනොත් ප්‍රඥාව කොහොමද නැති වෙනවා? වරුණ දැන් සතියෙන් ඉස්සෙල්ලාම ගිලිහෙන්නේ නේද? ඔය සිදුවීම් සමස්තයෙන් පේන්නේ සතිය ගිලිහිලා යාගේ. දැන් ඉරියාපත මනසිකාරයක් හරියට තියාගෙන හිටියා නම් එයා වාහනයක් පැදගෙන යද්දී උනත් දන්නවා මගේ අතපය දැන් මෙහෙමයි පවතින්නේ. මේ වාහනයක් මෙහෙම පැදගෙන යනවා. දැන් මම අසවල් තැනින් හැරෙන්න ඕනි. ඔක්කොම එයාට හොඳට විනිවිද පේනවා. ඒ කියන්නේ අපිට ඉරියාපත භාවනාව හැම විටම වාසනාවක්ම තමයි ජීවිතේට. හැම විටම හරි අවබෝධයක්ම තමයි ජීවිතේට එක් කරන්නේ. වරුණ වැඩි නෙමෙයි අතපය ගලක මුලක වැදෙන්නේ නැතුව යන්නත් මේක උපකාර වෙනවා. ඕනතරම් මිනිසුන්ගේ නියපොතු ගැලවෙනවානේ මේ පාරේ වැදගෙන යද්දි ගල් මුල් වල වැදිලා. දැන් මේ වගේ කාලයක නම් කෙසේ වෙතත් එහෙම වෙලා තියෙනවනේ ඕනතරම්. මේ අතපය වදිනවා, ඔළුව වල වදිනවා, ඔළුව වදිනවා සමහර තැන්වල එහෙම ඕනතරම් සිද්ධ වෙනවානේ. කුස්සියක වැඩ කරාදී ඇඟිලි කැපෙනවා එහෙම ඕනතරම් සිද්ධ වෙනවානේ. මේ සමස්තයටම බලපාලා තියෙන සතිය නැතිකම. ඒතකොට ඉරියාපත මානසිකාරයක පුහුණු කළොත් එයාගේ දැන් ශරීරේ පිරලා තියෙන මෙහෙමයි කියලා එයා දන්නවා. වරුණ ඊළඟට දැන් අපි හිතමු මොකක් හරි දෙයක් ඔළුව පාත් කරලා නැමිලා කබඩ් එකක වගේ තියෙන දෙයක් එළියට ගන්නවා. එළියට අරගෙන ඔළුව උස්සනකොට උඩ තියෙන එකක වදිනවා. අපි හිතමු ටිකක් පාත් වෙලා ගන්න තියෙන එකක් කියලා. ඒතකොට මේ වගේ අවස්ථාවල මේවා මේ අහන බොහෝ දෙනාට අත්දැකීම් තියෙනවා වරුණ. එයා ඒ ශරීරයේ පවත්තන ඉරියාපතේ ගැන මෙනෙහි කළේ නැහැ. උඩ මෙහෙම දෙයක් තියෙන මෙතන ඔළුව උස්සන්න බෑ ටිකක් මෙහාට වෙලා ඔළුව උස්සන්න ඕනි. ආදී වශයෙන් මේ පසුබිම ගැන, එයා ඉන්න තැන ගැන, ඒ වර්තමානයේ ගැන එයාගේ මානසිකාරයක් තිබුණේ නැහැ. වෙන මොනවදෝ කල්පනා කර කර ඒ දේ කළා. අවසානයේ සමහරට අනතුරුක සිද්ධ වෙලා තමයි නැගිටින්නේ. ඉතින් ඒ නිසා ඉරියාපත මානසිකාරයෙන් කියා දෙන්නේ සාමාන්‍ය ජීවිතයත් බොහොම සිහි කල්පනාවෙන් ගෙවාගෙන ඒ තුලින් පරමාර්ථමය ඥානයක් ඇති කරගෙන සත්පුද්ගල ප්‍රඥාප්තිය ඉක්මවා ගිහිල්ලා චතුරාර්ය සත්‍ය අවබෝධයෙන් සසර දුක් නිමා කරන්න. ඉහාත්ම භාවයට වරුණ මේ ලෝකෙටත් සැනසීම මේ භාවනාවෙන් ලැබෙනවා. පරලෝකෙටත් සැනසීම ලැබෙනවා. දැන් වරුණ තව කාරණයක් තමයි දැන් ලෝකේ මිනිස්සු අතින් බොහෝ අත්වැරදීම් වෙනවා. හදිසි කෝපය. ඔය කියන්නේ හදිසි කෝපය, හදිසි ආවේගය, හදිසි කෝපය ආවේගය වගේම හදිසි රාගය කියලාත් එහෙනම් කියන්න පුළුවන්. හදිසි කෝපාවේග රාගයන් කිව්වම වරුණ ඔතන තියෙන්නේ මේ කෙලෙස් ධර්ම බලවත් වීමනේ. කිසිම පාලනයක් නැති, කිසිම යෝනිසෝ මනසිකාරයක් නැති මනසක මනෝභාවයන් තමයි හදිසි රාගය, හදිසි කෝපය ආදී වශයෙන් කියන්නේ. ඉතින් එතන පේන්නේ යා සතියක් සමාධියක් වඩලා නැහැ. එහෙනම් මේ ලෝකේ කවුරුන් හෝ කෙනෙක් මිනිස් වර්ගයාට සැනසීම දෙන්න බලාපොරොත්තු වෙනවා නම් දෙන්න තියෙන උසස්ම දේ සතර සතිපට්ඨානයයි. එයා මෙලොව සැනසීම දුන්නා වෙනවා, පරලොව සැනසීම ලබා දුන්නා වෙනවා. මේ සාමාන්‍ය ජීවිතේ එදිනෙදා කරන කටයුතු අනතුරකින් තොරව ඇඟ අතපය බේරගෙන ඇස්කන් බේරගෙන බොහොම නිදහසේ කරන්න වරුණ මේ කියා දෙන්නේ. එහෙමයි සවිනාස. මේ මොහොත විමසිලිමත් අවබෝධයෙන් ගත කරන ආකාරය එතකොට මේ ඉරියාපත භාවනාව සිදු කිරීම තුළ මනාවසේ වැඩෙනවායි කියන කාරණේ පැහැදිලි වෙනවා. සවිනාස දැන් එහෙම කටයුතු කරන විට ඔබ වහන්සේ කිව්වා අතපය නොකැඩී නැත්නම් අනතුරු බහුල වීම අඩු කරගෙන හොඳ අවබෝධයකින් මේ කටයුතු කරන්න පුළුවන් කියලා වෙන අනතුරු ප්‍රමාණයත් අඩු වෙනවා කියලා. දැන් අපි ස්වාමීන් වහන්සේ ඉන් එහාට යමුකෝ. දැන් අපි එහෙම අවබෝධයෙන් සතියෙන් කරන දේ පිළිබඳව හොඳ නුවණකින් සිදු කරන අතරතුර යම් කෙනෙකුගේ වැරද්දක් වෙලා අපිට අනතුරක් වෙලා අපි මරණයටපත් වුණා කියලා. ඒ පරලෝකයටත් නැත්නම් අපේ මරණයටත් ඉරියාපත භාවනාව ඒ තුල ඒ මොහොතේ ක්‍රියාත්මක වීම තුල හොඳ ප්‍රවණතාවක් අපේ ඒ පරලෝකයටත් ඇති වෙන්නේ නේද ස්වාමීන් වහන්සේ? නැත්නම් ඊළඟ භවයටත් එය කොයි ආකාරයෙන්ද බලපාන්නේ ස්වාමීන් වහන්සේ? පින්වත් වරුණ ඉරියාපත මානසිකාරයක මුඛ්‍යාර්ථය තමයි එයා ආත්ම සංඥාව දුරු කිරීම. ආත්ම සංඥාව සත්පුද්ගල ප්‍රඥාප්තිය ඉක්මවා ගිහිල්ලා ප්‍රඥාව පහළ කර ගැනීමයි මේ භාවනාවෙන් මූලික වශයෙන් බුදුරජාණන් වහන්සේ බලාපොරොත්තු වෙන්නේ. එතකොට ඒ දේ සිද්ධ වෙනවා නම් වරුණයා මරණය ඉදිරියේ තැතිගන්නේ නැහැ. ඕනම ඉරියාපතයක ජීවිතය අවසන් කරනවා නම් ඒ මොහොතේ එයා සිත පවත්වන්නේ ඒකාන්තයෙන් කුසල ආරම්මණයක. ඒ වගේම අකුසලයක පවතින සිතක් වහාම බැරි වෙලාවත් අකුසල ආරම්මණයක බැසගෙන තිබ්බොත් ඒ භාවනා පුරුදු කරපු කෙනා ඉරියාපත මානසිකාරයකට හොය යනවා. මම දැන් ඉරියව් මෙහෙම පවත්වාගෙන ඉන්නවා. දැන් මගේ අත තියෙන්නේ මෙහෙමයි, කකුල් මෙහෙමයි පීරලා තියෙන්නේ, මේ ශරීරය දැන් මෙහෙමයි පීරලා තියෙන්නේ. එතකොට මේ ශරීරය මෙහෙම පීරලා තියෙනවා කියනකොට එයා දන්නවා මේ තුල නාම පහළ වෙන්නේ මෙහෙමයි, රූප පහළ වෙන්නේ මෙහෙමයි. ඊළඟට මේ අතපය උස්සනවා, එහෙට මෙහෙට හැරෙනවා, බෙල්ල උස්සනවා, ශරීරය ඔසවනවා, මේ තැන්වල සිද්ධ වෙන්නේ මෙහෙමයි කියලා මේ හැම වෙලාවකම ශ්‍රාවකයා මේ ඉරියාපත මානසිකාරේ ඉන්න කෙනා ගන්නේ නෑ මේ මම උස්සනවා, මේ මගේ අතයි උස්සන්නේ, මගේ කකුලයි උස්සන්නේ.
මේ මගේ ශරීරයටයි වේදනාව දැනෙන්නේ, මගේ හිසයි රිදෙන්නේ, මගේ බඩයි රිදෙන්නේ. එහෙම ආත්ම සංඥාවෙන් ගන්නෙ නැහැ. හැම වෙලාවකම හේතුඵල වශයෙන්ම බලනවා. එතකොට වරුණ අපි හිතමුකෝ බලවත් ආබාධයක පසුවන කෙනා ඒ ආබාධයෙන් කලුරිය කරන මොහොතේ වුණත් ඒ බලවත් වේදනාව ආදානය කරන්නේ නැහැ. ඒක ආදානය කරොත් පටිගයක් ඇති වෙන්නේ. පටිගයක් ඇති වෙලා මරනොත් එයා යන්නේ නිරයේ. හැබැයි අර විදිහට හිතුවත් වරුණ මේ වේදනාව ඇති වෙන්නේ මේ හේතුන් නිසා. මේ හේතුන් නිසා මේ වේදනාව මා තුළ පවතිනවා. ඒ නිසා මේ වේදනාව මගේ කියලා ගන්න පුළුවන් එකක් නෙමෙයි. හේතුන් නිසා හටගත්ත වේදනාව. ආන්නෙම වේදනාව පිළිබඳව අවබෝධය ඇති කරගත්තොත් සංඥා සංඛාර විඥාන පිළිබඳව ඒ අවබෝධය ඇති වෙනවා. රූපේ පිළිබඳව කොහොමද එතකොට අවබෝධය ඇති වෙලා. එහෙනම් පරලොවට කිසිම අනතුරක් වෙන්නේ නැහැ මේ ඉරියාපත මනසිකාරී. ඒ වගේම තමයි වරුණ දැන් අපි ගත්තොත් දවසකට මේ රටේ ලෝකේ රියානතුරු විතරක් කීයක් සිද්ධ වෙනවද? ඔය සමස්තයටම බලපාන්නේ සතිය නැතිකම. හොඳ සිහියෙන් ගියා නම් සතිය කියන කාරණය කියන්නේ කුසලයක් වරුණ. ඒ කුසල මනසිකාරයකින් පසු වෙනවා නම් අකුසල විපාක එන්න දෙන ඉඩ කඩත් අඩු වෙලා යනවා. අපි හිතමුකෝ කෙනෙකුට මහමග මැරෙන්න ඉදිරිපත් වෙච්ච අකුසලයක් තියෙනවා. එතකොට මහමග කියන වෙලාවක වාහනයක් හැපිලා හැමතැනම එයා ජීවිතක්ෂයටපත් වෙන්නේ අකුසල විපාකයට ඇවිල්ලා තියෙනවා. හැබැයි කාලයක් තිස්සේ මෙයා සතිය පුරුදු කරපු කෙනෙක් නම් ඒ සතිය අනුහසින් ඒ කුසල චිත්ත පරම්පරාවේ අනුහසින් අර විපාකයට මග හැරෙනවා වරුණ. ඒක 99%ක්ම සිද්ධ වෙන්න පුළුවන් දෙයක් වරුණ. ඒ නිසා මිනිසු ජීවිතයෙන් පවා සමුගන්නේ මේ ජීවිතයේ තියෙන වටිනාකම පවා නොහඳුනන්නේ සතිය නැති ගම නිසා. අපරාධනේ මිනිස් ජීවිතයක් නැති වෙලා යන්නේ කාගේ වුණත් වරුණ. කල්ප කෝටි ගණනකින් ලැබිච්ච ප්‍රතිලාභයක් තප්පර ගානක නොසැලකිල්ලෙන් අහිමි කරගෙන ඉතින් යන්නේ කොහෙද ළඟට. ඒ නිසා මේ ඉරියාපත මනසකාරය කියන්නේ වරුණ කිව්වා වගේ මෙලවටත් හොඳයි පරලොවටත් හොඳයි. මරණාසන්න මොහොතකදී වුණත් මේ මනසකාරය හිටපු කෙනා නුමුලාව මැරෙනවා. ඉතින් ඒකනේ අපි බලාපොරොත්තු වෙන්නේ. ඒකාන්තයෙන් මැරෙනවා නම් වරුණ නුමුලා මරණයක්නේ අපේක්ෂා කළ යුත්තේ. ඒ සඳහා අවශ්‍ය කරන මාර්ගයත් අපිට ලැබිලා තිබෙනවා. ඒ කියන්නේ මේ ශ්‍රී සද්ධර්මය ලෝකේ හැමෝටම අහන්න ලැබිලත් නෑනේ ස්වාමීන් වහන්සේ. ඉතින් අපි හරි වාසනාවන්තයි. අපිට එහෙම සිත මුලාවටපත් නොවි පවත්වාගෙන යන්නට පුළුවන් වැඩපිළිවෙලකුත් තිබෙනවා. ඒ සඳහා නිතර මාර්ගය කියා දෙන අවස්ථා අපට අපේ ජීවිත ලං කරගන්න ඕනෑ තරම් හැකියාවකුත් තිබෙනවා. ඉතින් එහෙම තත්ත්වයක් තුළ මුලා වෙලා මැරෙනවා කියන්නේ අපි අපේ ජීවිතේ කරගන්න තවත් අවඩක් තවත් නැහැ ඒ තරම්ම. පැහැදිලිවම මරුණ. ඒක එහෙමමයි. මරණාසන්න මොහොතේ මුලා වෙලා ජීවිතක්ෂරපත් වුණා කියන්නේ කරපු දෙයින් ඉතින් වැඩක් තියනවද වරණ මෙච්චර කාලයක්. කාපු බීපු දෙයින් ඇඳපු පැළඳපු දේවල් වලින් ලැබපු සැප සම්පත් වලින් ඇති ඵලය කුමක්ද? එනිසා දක්ෂ වෙන්නට ඕනේ ශ්‍රාවකයන් නුමුලාව කලුරිය කරන්න. නුමුලා මරණයක් පිණිසයි ජීවතුන් අතර ඉන්න කාලේ තියෙන සියලු හැකියාවන් යොමු කරලා නුමුලා මරණයක් පිණිසයි සූදානම් වෙන්න ඕනි. නමුත් කරන කියන සියලු දේවල් වලින් මුලා වූ මරණයක් ඇති වෙන විදිහට තමයි බොහෝ දෙනා වැඩ කරන්නේ. ඉතින් ඒ අනතුර තමයි අපි මේ ජය ගන්න ඕනි. බුදුරජාණන් වහන්සේ ඒකයි මේ පෙන්වා වදාළේ. ලැබිච්ච ජයග්‍රහණය අපරාජිත ජයග්‍රහණයක් කරගන්න අපි නිතර කතා කරනවරු නේද? මිනිසත් බව නැමැති උතුම්ම ජයග්‍රහණය ලැබලා ලොකුම පරාජයක සිද්ධ කරගන්න එපා. ඒක සිද්ධ වෙන්නේ සිහිය නැතිකම නිසා. කොටින්ම කියනවා නම් දැන් මේ සතිපට්ඨානෙන් ගියා දෙන්නේ ඔබට ගැළපෙන භාවනාවක් මේ තුල ඒකාන්තයෙන් තියෙනවා. ආනාපාන සතිය ගැළපුණේ නැහැ කියලා හිතන්නකෝ. ගැළපෙන්නේ නැහැ නෙමෙයි වරුණ. කෙනෙකුට ඒක කරගන්න අපහසු නම් එනම් මේ ඉරියාපත මනසකාරය පවත්වන්න පුළුවන්. ඉන්න ඔබට තියෙනවා තවත් කොටස් බොහෝ ගණනාවක්. ඒ එකකින් හෝ සතිය පිහිටවන්න පුළුවන්. එක තැනකින් හරි සිහිය පිහිටවන්න පටන් ගන්නට පස්සේ වරුණ මේක හරි ආශ්චර්යමත්. අනිත් ඉගැන්වීම් අනුවත් අනිත් කර්මස්ථානයන් අනුවත් සිහිය පිහිටුවීමේ හැකියාව යාට ලැබෙනවා. එහෙමයි ස්වාමීන් වහන්සේ. ස්වාමීන් වහන්සේ ඔබ වහන්සේ එක් තැනක පහදා දුන්නු ධර්මය පොතපතින් කියවලා ඉන්පසු එය පරිශීලනය නොකර දිගින් දිගටම කටපාඩමින් දරාගෙන නැතුව ධර්ම අවබෝධය වුණාට පසු ඒ ස්වාමීන් වහන්සේ ධර්ම කාරණා සිහිපත් කරපු ආකාරය ගැන සිහිපත් කළා. ස්වාමීන් වහන්සේ මම ඔබ වහන්සේගෙන් දැනගන්න කැමතියි මේ මීටම අදාළ කාරණාවක්ද මම දන්නේ නැහැ. කෙසේ නමුත් දැන් අපි අර කලින් උදාහරණයට ගත්ත බාහ්‍ය දාරුචීරිය මහරහතන් වහන්සේ ඒ නිමේෂයේදී තමයි ධර්මය අවබෝධ කළේ. ඒතර උන්වහන්සේට ධර්මයේ පරිශීලනය කිරීමේ තිබුණු ඒ දැනුම ලබා ගන්නට හැකියාවක් ලැබුණේ නැහැ. දැන් ආනන්ද මහරහතන් වහන්සේ දෙස බැලුවහම උන්වහන්සේ බුද්ධ පරිනිර්වාණයෙන් පසුව පළවෙනි ධර්ම සංගායනාව වෙනතුරු බුදුරජාණන් වහන්සේගේ බුද්ධ වචනය කටපාඩමිනුත් දරාගෙන උන්වහන්සේ වැඩ හිටියා. ඒ උන්වහන්සේට ධර්මයේ ඒ උතුම් වූ අරහත්වයට පත්වීමට කාලය ගත වුණා. ඉන්පසු උන්වහන්සේ ඒ අරහත්වයට පත් වුණාට පසුව උන්වහන්සේ තුල තිබෙනා වූ ධර්මඥානය
අර කලින් අපි බාහ්‍යදාරුචීරේ ස්වාමීන් වහන්සේලා රහතන් වහන්සේ පිළිබඳ සිහිපත් කරපු තැන උන්වහන්සේට තිබුණු ධර්මඥානයත් එක හා සමානද ස්වාමීන් වහන්සේ? ඒ ධර්මඥානයේ ධර්මය දැනුම මත නැත්නම් කටපාඩම් කිරීම මත පරිශීලනය මත ලබාගත්තු ධර්මයට අවබෝධ වීමත් සමග එක හා සමාන අවබෝධයක්ද හැමදෙනා වහන්සේටම ලැබෙන්නේ? පින්වත් වරුණ, ශ්‍රාවකයන්ගේ පාරමී භූමිය විවිධයි. ඒ ධම්ම භණ්ඩාගාරික ආනන්ද මහා ස්වාමීන් වහන්සේ කල්පගානක් පාරමිතා පිරුවේ ඒ උතුම් පදවිය උදෙසා. හැබැයි බාහ්‍ය දාරුචියගේ බලාපොරොත්තුවක් තිබුණා ඊතා ඉක්මනින්ම ක්ෂණයකින් ධර්මය අවබෝධ කරගන්න අය අතර අග්‍රස්ථානය ලබන්න ඕන කියලා. ඒ ප්‍රාර්ථනාව සමග ඒ උතුමන් වහන්සේ පාරමිතාවන් සම්පූර්ණ කළා. ඒ පාරමිතා බලයෙන් ධර්මාවබෝධය ලැබුණා. කොහොම ධර්මාවබෝධය ලැබුවත් ධර්මාවබෝධය ලැබූ ශ්‍රාවකයා ලබන විද්‍යා විමුක්තිය ඒක සමානයි. ඒක වෙනස් වෙන්නේ නැහැ. ඒ උතුම් සැනසීම, ඒ උතුම් නිවන් සෝයේ වෙනසක් ඇති වෙන්නේ නැහැ. හැබැයි වරුණ, කෙනෙකුට ඒ ධර්මය අවබෝධ කරගන්න ගතවන කාලය ඇතැම් විට වෙනස් වෙන්න පුළුවන්. සමහර කෙනෙකුට අවුරුදු ගානකින් දැන් මොග්ගල්ලාන ස්වාමීන් වහන්සේට කෙටි කාලයකින් ධර්මය අවබෝධ වුණා. හැබැයි ප්‍රඥාවන්ත උතුමන් වහන්සේලා අතර අග්‍රස්ථානය ලැබූ සාරිපුත්ත උතුමන් වහන්සේට මාසයකට වැඩි කාලයක් ගත වුණා ධර්ම අවබෝධය ලබන්න. ඒ කියන්නේ අරහත් ඵල විමුක්තිය ලබන්න. ඉතින් එතන සඳහන් කරන්නේ දැන් රජ කෙනෙක් ගමනක් යනකොට මේ සාමාන්‍ය මිනිසෙක් ඇඳුමක් ඇඳගෙන යනවා වගේ ඉතා ඉක්මනින් යන්න බෑ. රජ කෙනෙකුට අඳින්න, පළඳින්න ගොඩාක් දේවල් තියෙනවා. සැරසෙන්න. එහෙම ගියොත් තමයි රජතුමා රජෙක් හැටියට පේන්නේ. අන්න ඒ වගේ සාරිපුත්ත ස්වාමීන් වහන්සේට ඒ උතුම් අරහත් ඵල විමුක්තියට පැමිණෙනකොට විශාල හැකියාවන් ගොඩක්, සෙසුරහතන් වහන්සේලාට නැති හැකියාවන් ගොඩක් ඇති වෙනවා. නැති කියන්නේ වරුණ සෙසුරහතන් වහන්සේලාට වඩා උසස් ආකාරයෙන්. ඉතින් ඒ උදෙසා කාලය අවශ්‍ය වෙනවා, පුහුණුව අවශ්‍ය වෙනවා. අන්න ඒ වගේ දැන් බාහ්‍ය දාරුචියගේ පැත්තෙන් ගත්තොත් ඉක්මනින් ධර්මය අවබෝධ කරගත්තා. හැබැයි ඒ හැකියාව වෙන කෙනෙකුට නැහැ. ඒ හැකියාව වෙන කෙනෙකුට නොතිබෙන්න පුළුවන් ඒ ඉක්මනින් ධර්මය අවබෝධ කරගන්න. නමුත් වරුණ අපි මේ හැම සිදුවීමකින්ම බලන්න ඕනි ඒ අවස්ථාවට එනකොට වරුණ සෑහෙන මට්ටමකට ಗುಣ දියුණු වෙලා සංසාරේ. රහතන් වහන්සේලාගේ බුදුරජාණන් වහන්සේ දකින්න පින තිබුණා කියන්නේ වරුණයි තව මොකක්ද? ජීවමාන බුදු කෙනෙක් ඇස් දෙකෙන් දකින්න පින තිබුණා කියන්නේ එසේ මෙසේ කෙනෙක් කියලා ඔබ හිතනවාද? වැඩි නෙමෙයි වන්න මේ පාර යන සුනකෙක් හරි බුදුරජාණන් වහන්සේ දැකලා වල්ගේ හරි බැනුවා නම් ඒ සුනකේට තියෙන පිනත් එසේ මෙසේ පිනක් නෙමෙයි. ඇයි මේ දකින්නේ තුන්ලොවක් සනසම බුදු කෙනෙක්? කල්ප කෝටි ගානකින් 15 නිර මඩලා. ඉතින් එහෙම දෙයක් දැකලායි බාහ්‍ය දාරුචිය ඒ මොහොතේ ධර්ම අවබෝධය ලැබුවා. අනිත් එක වරුණ ඒ බාහියට ධර්ම දේශනා කරන්නේ දස බලධාරී බුදුරජාණන් වහන්සේ. ඉන්ද්‍රිය පරෝ පරියත්ත ඥානෙ, ආසයානුසය ඥානෙ කියන අසමසම ඥානයන්ගෙන් හෙබි උතුමන් වහන්සේ. ඉතින් ඒව හරි ආශ්චර්යමත් සිදුවීම්. හැබැයි ඒ මට්ටමට දැන් මේ වගේ කාලයක කෙනෙකුගේ මානසික ඒ පරිවර්තනය ඇති නොවෙන්න පුළුවන්. මතක තියාගන්න ඕනේ බාහ්‍ය දාරුචියට යන්නේ නැත්තේ තප්පර ගානයි. සාරිපුත්ත උතුමන් වහන්සේට සෝතාපන්න වෙන්න යන්නේ නැත්තේ තප්පර ගානයි. හැබැයි ඒ වෙනකොට සෑහෙන කාලයක් අන්ත දුක් විඳලා පාරමී පුරපු හැටි තියෙනවා බණ පොතේ සඳහන් වෙලා. බාහ්‍ය දාරුචියත් එසේ මෙසේ කෙනෙක් නෙමෙයි. කාශ්‍යප බුදුරජාණන් වහන්සේගේ කාලේ මහා පර්වතයක් උඩට නැගලා නොකානොබී මිය ගිය කෙනෙක් ධර්මයේ වෙනුවෙන්. ඉතින් වරුණේකට සාධාරණයක් ඉෂ්ට වෙන්න එපා. ඒක තමයි ඉෂ්ට වුනේ. හොඳයි අපිට තවත් මේ අද දේශනාවට බොහොම සමීපම කාරණා වසවනස එකම මොහොතක සිතේ සිතුවිලි දෙකක් ක්‍රියාත්මක කරන්නට හැකියාවක් තිබෙනවාද ස්වාමීන් වහන්සේ? එකම මොහොතේ ඇතිවන සිතුවිලි දෙකක් එක මොහොතේ ක්‍රියාත්මක කරන්නට පුළුවන්ද? එහෙම එක මොහොතේ සිතුවිලි දෙකක් ඇති වෙනවාද? එහෙම වෙන්න පුළුවන්ද? පින්වත් වරුණ, සිත සමග චෛතසික සමුදායක් පහළ වෙනවා. ඒ චෛතසික වලට තමයි සාමාන්‍ය ලෝකෙ මිනිස්සු සිතුවිලි කියලා කියන්නේ. එතකොට අහපු ප්‍රශ්නය අනුව සිතක් පහළ වෙද්දී බොහෝ සිතුවිලි ප්‍රමාණයක්, චෛතසික ප්‍රමාණයක් පහළ වෙනවා. හැබැයි යම් සිතක් පහළ වෙන්නේ එක අරමුණක් අරගෙන. ඔය අහන්නේ එක සිතකට අරමුණු කිහිපයක් ගන්න පුළුවන්ද කියන වගේ කතාවක්. ඒක සිද්ධ වෙන්නේ නෑ වරුණ. එක සිතක් සමග චෛතසික ධර්ම ගණනාවක් පහළ වෙලා ඒ සිත යම් බඳු අරමුණක් ගන්නවා නම් ඒ අරමුණ අරගෙන ඒ සිත නිරුද්ධ වුණාට පස්සේ තමයි තව සිතක් පහළ වෙන්නේ. ඒ නිසා එක සිතකට අරමුණු දෙකක් මොනම හේතුවකින්වත් ගන්න බෑ වරුණ. එක අරමුණක් තමයි ගන්න පුළුවන්. එක සිත පරම්පරාවක් බොහෝ සෙයින් ගන්නේ එක අරමුණ. දැන් චක්ෂුද්්වාරික චිත්ත වීතියක් පහළ වෙද්දී ඒ මුලපටන්ම ජවන් වාරයේ අවසන් වෙනකන් ඒ රූපාරම්මණයක් ගත්ත රූපාරම්මණය සම්බන්ධයෙන් තමයි ඒ සිත් පරම්පරාව පහළ වෙන්නේ. අවසරසනස් මම මෙහෙම අහන්න මට මේ පහදවා ගන්නට තවත් මොකද මගේ මේ අහපු ප්‍රශ්නයක්ම මීට සමගාමීව තිබෙනවා. එක්තරා ගුරුවරයෙක් උගන්වනවා දරුවන්ට, ගණන් උගන්වන ගුරුවරයෙක්, ගණිතය සම්බන්ධව උගන්වන ගුරුවරයෙක්
ගණන් හදනකොට ගැටලුවක් නැහැ. සින්දුවක් අහගෙන ගණන් හැදුවා කියලා ප්‍රශ්නයක් නැහැ. ඒක කිසි වෙනසක් වෙන්නේ නැහැ කියලා. මම මේ ප්‍රශ්නේම ඔබ වහන්සේට යොමු කළොත් එතකොට අපි ගණනක් හදනවා. හැබැයි සින්දුවකුත් අහගෙන ඉන්න. එතකොට එකම වෙලාවේ කටයුතු දෙකම කරන්නට පුළුවන්ද කියලා තමයි මේ ප්‍රශ්නේදී මගෙන් විමසුවේ. පින්වත් වරුණ, මේ මනස කියන්නේ අධික වේගයකින් හටගෙන අධික වේගයකින් නිරුද්ධ වන ධර්මතා. භාග්‍යවතුන් වහන්සේ යමක මහා ප්‍රාතිහාර්ය දක්වනකොට රෝම කූපයක් ගන්න වෙන් වශයෙන් ජලකඳ ගිනිකඳ මවන. හැබැයි ඒවත් ඔක්කොම මවන්නේ එකකට එකක් වෙනස් අවස්ථාවන්නේ. හැබැයි සාමාන්‍ය ලෝකෙට පේන එක සැරේ සිද්ධ කරනවා වගේ චිත්ත ප්‍රවෘත්තියේ වේගය මෙතකයි කියන්න බෑ. බණ පොතේ සඳහන් වෙන ඇසිපියක් ගහන මොහොතකට කෝටි ලක්ෂ වාරයක් ඉපදෙලා නිරුද්ධ වෙනවා කියලා. එහෙම සිතක් එක තමයි මේ ගනුදෙනුව සිද්ධ වෙන්නේ වරුණ. ඉතින් එනිසා ගීතයක් අසමින් ගණන් හදනවා කියන එකේදී ගණන් හදන වෙලාවේ ගාන සිද්ධ වෙනවා. ගීතයත් ඒ වෙලාවේ අහනවා කියන්නේ ඒ ගීතය ඇසීම වශයෙන් වෙනම සිත් පරම්පරාවක් පහළ වෙනවා. ඒ ගණන හැදීම වශයෙන් තවත් සිත් පරම්පරාවක් පහළ වෙනවා. හැබැයි මේ දෙක එකට සිද්ධ වෙන්නේ නැහැ. අවස්ථා දෙකකදී සිද්ධ වෙන්නේ. හැබැයි මේක හඳුනා ගන්න බැරි බව නිසා හිතන මේ කෘත්‍ය කීපයක් එකට සිද්ධ වෙනවා කියලා. ඒක තමයි මෝහය කියලා කියන්නේ වරුණ. හොඳයි, මම හිතන්නේ බලන්න. ඉතින් අපි මේව තමයි හඳුනාගත යුත්තේ. ඇතැම් වෙලාවට අපි හිතනවා එකම දෙයක් මේ කියලා. හැබැයි ඒ තුල විග්‍රහ කර බැලූ කල මේ බුදුරජාණන් වහන්සේගේ දේශනාවට අනුකූලව විමසා බැලූ කල අපිට මම හිතන්නේ හොඳ අවබෝධයක් ලැබෙනවා. පින්වත් වරුණ, දැන් ඔය කාරණේදී තව චුටි කාරණයක් කියන්නම්. දැන් මේ ශරීරයේ සිද්ධ වෙන ඇසිපිය ගැසීම්, අත්පා හැකිලීම්, දැන් ඔය ක්‍රියාව සිද්ධ වෙන වෙලාවේ ගීතය ඇසීමයි ගාන හැදීමයි විතරක් නෙමෙයි සිද්ධ වෙන්නේ. තව මේ රූපකයේ අනේකාකාර දේවල් සිද්ධ වෙනවා. ඒ හැම සිදුවීමක් වෙනුවෙන්ම වෙන් වශයෙන් සිත් පරම්පරා පහළ වෙන්න ඕනි වරුණ. එතකොට ඔය මොහොතේ තවත් ශබ්ද හෙන්න පුළුවන්. තවත් දේවල් මෙනෙහි වෙන්න පුළුවන්. අතීතෙට හිත යන්න පුළුවන්. ඒ සමස්තයේ මැදින් වෙන් වශයෙන් සිත් පරම්පරා පහළ වෙවි තමයි ඒ කෘත්‍ය සිද්ධ වෙන්නේ. එහෙමයි ස්වාමීන් වහන්සේ. ස්වාමීන් වහන්සේ, උඩුහිත යටිහිත මෙහෙම අපිට හඳුන්වන අවස්ථා තිබුණානේ සාමාන්‍ය අපේ ජීවිතවල. බොහෝ දෙනෙක් කියනවා ඔක යටිහිතේ තිබ්බ දෙයක් එයාගේ, ඒකයි ක්‍රියාත්මක වුනේ. ඔය උඩුහිතින් නිකන් සාමාන්‍යයෙන් කිව්වට කියලා දැම්ම මිසක් එයාගේ යටිහිතේ එහෙම තරහක් නැහැ. මෙහෙම කියන අවස්ථා තියෙනවානේ. ධර්මයේ ගැන කෙසේද සඳහන් වෙන්නේ ස්වාමීන් වහන්සේ? උඩුහිත යටිහිත මේ ආදී කොට සිත විවිධාකාරයෙන් වර්ග කරලා දක්වලා තිබෙනවාද ධර්මයේ? කොහොමද ස්වාමීන් වහන්සේ අපට ධර්මානුකූලව විග්‍රහ කරනවා නම් විග්‍රහ කළ හැක්කේ? පින්වත් වරුණ, ඒ වචනයම මේ ධර්මයට අදාළ එකක් නෙමෙයි. උඩුහිත යටිහිත කියලා එහෙම ප්‍රභේදයක් සිත පිළිබඳව නැහැ. කුසල් සිත්, අකුසල් සිත්, විපාක සිත්, ක්‍රියාසිත. ඔච්චරයි මේ පිළිබඳව තියෙන ප්‍රභේදය. ඔතන මිනිස්සු අදහස් කරන්නේ මෙන්න මෙහෙම දෙයක්. යම් අරමුණක් නැවත මනසිකාර කරනකොට ඒ පිළිබඳව සංඥා බාහුල්‍යයක් ඇති වෙනවා. සංඥා බාහුල්‍යයක් ඇති වෙච්ච අරමුණ පිළිබඳව එයාට අවබෝධය, මතකයේ, මනසිකාරයේ වැඩි. එසේ නොවු අරමුණක් පිළිබඳව එහෙම එකක් නැහැ. එනිසා වරුණ, උඩුහිත යටිහිත කියලා ඒ උඩුහිතින් අරමුණු ගැනීම, යටිහිතින් අරමුණු ගැනීම කියන එක මේ ධර්ම ශාසනයට අදාළ වෙන්නේ නැහැ. හැබැයි සමහර අය නිර්වචනය කරන මේ භවාංග සිතයි යටිසිත සාමාන්‍යයෙන් අපි මේ එදිනදා කටයුතු කරද්දී පහළ වෙන සිත් උඩුසිත කියලා. නමුත් ඒ එකක්වත් තථාගත ශ්‍රී සද්ධර්මයට අදාළ නොවන විවරණ. ඒ නිසා ඒ ගැන අපි විතර අවධානයක් යොමු කරන්න අවශ්‍ය නැහැ වරුණ. එහෙම කතා කිරීම ධර්ම විරෝධී වෙනවා. ඒ අනුව කතා කරනොත් අපි දැන් මේ උගන්වන චිත්ත විභාගයක් තියෙනවානේ. චිත්ත ප්‍රවෘත්තියක්. එතකොට එහෙම පැටලීමක් ඇති වෙනවා. ඒක අපට අදාළ වෙන්නේ නැහැ. එහෙමයි ස්වාමීන් වහන්සේ. තවත් ස්වාමීන් වහන්සේ අපේ මේ සාමාන්‍ය ජීවිතයට අදාළ ගැටලුවක් දෙස බලන විට දැන් අපි රාත්‍රී නිින්දට යන්න කලින් ස්වාමීන් වහන්සේ පසුදා කළ යුතු, එහෙම නැත්නම් අවදි විය යුතු වේලාවක්, කරුණක් හිතේ තබාගෙන නිින්දට යන අවස්ථා තිබෙනවා. පසුදා හරියටම ඒ වෙලාවටම අවදි වෙනවා, ඒ කටයුත්තට යන්නට පුළුවන්කමක් ලැබෙනවා. එහෙම වෙන්නේ කෙසේද ස්වාමීන් වහන්සේ? කියන්නේ අපි යම් දෙයක් පිළිබඳව හිතලා, ඒ පිළිබඳව විමසා බලලා අවබෝධ කරගෙන නින්දට යනවා. ඒ වෙලාවටමින් පසුවේ ක්‍රියාත්මක වෙනවා. එහෙම වෙන්නේ කුමන හේතුවක් මතද ස්වාමීන් වහන්සේ? එහෙම වෙන්න පුළුවන්කම තිබෙන්නේ කොහොමද? පින්වත් තරුණ, බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා, මහණෙනි, වඩන ලද සිත තරම් විසිතුරු දෙයක් මම මේ ලෝකේ දකින්නේ නැහැ කියලා. ඒ කියන්නේ දැන් එයා යම්බඳු අරමුණක් හිතට අරගත්තා මේ දේ කරන්නට ඕන කියලා. ඒ අරමුණ අනුව යම්බඳු මානසිකාර්යයක් කරලයි නින්දට යන්නේ. ඒ මානසිකාර්ය කළා, ඒ ගැන මෙනෙහි කළා. ඒ අනුව එයාට සුදුසු වෙලාවේදී ඒ කෘත්‍ය සඳහා අවදි වීමක් සිද්ධ වෙනවා. ඒ චිත්ත ප්‍රවෘත්තියේ හැටි වරුණ නියම තත්පරයට අවදි වෙන්න පුළුවන්. දැන් බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා, උත්ථාන සංඥා මනසිකරිත්වා, අසවල් වෙලාවට නැගිටිනවා කියලා ඔබ මේ ටිකක් විවේක ගන්න. එතකොට උත්ථාන සංඥාව ඒ අනුව හිතට ගත්තාම නියම වෙලාවට අවදි වෙනවා. එනිසා අපි යම්බඳු සංඥාවක් ඔස්සේ මනස පුරුදු කරා නම් ඒ සංඥාව මේ විදිහටම ක්‍රියාත්මක වෙනවා. කාය කර්ම, වචී කර්ම වශයෙන්. ඒක ඇති අහඹු බවක් නෑ වරුණ. එහෙමයි. දැන් ඇතමුන් ස්වාමීන් වහන්සේ යම් පහුවදාට යම් කටයුත්තක් තිබෙනවා නම් බයයි. නිදාගන්නත් බයයි. ඇතැම් වෙලාවට නිදාගන්නෙත් නැහැ. මට නිින්ද ගියොත් ඒ දේ කරගන්න බැරි වෙයි, ඒ වෙලාවට යන්න බැරි වෙයි කියලා. එතකොට
ධර්මානුකූලව ඒ සිතේ ඔබ වහන්සේ පහදලා දුන්නා ආකාරයට බුදුරජාණන් වහන්සේ දේශනා කළ ආකාරයට ඒ විසිතුරු භාවයත් එක්ක අපිට එහෙම බයක් ඇති ගැනීමක් ඇති කරගන්න ඕනේ නැහැ නින්දෙදි පවා. ඔව් වරුණ දැන් එතන සමහර විට අභාවිත සිතක් තියෙනකොට ඒ වගේ අදහස් ඇති වෙන්න පුළුවන්. ඒ වගේම තමයි වරුණ දැන් සමහර විට දානමානයක් උයන්න පියන්න ආදී අවශ්‍ය වුණාම බැරි වෙලාවත් නිින්ද ගියොත් එහෙම දැන් මේ රූපකය කියන අපිට ඕන විදිහට පවතින්නේ නැහැ නේ වරුණ. නිදාගත්තට පස්සේ වාතය පිත්තසෙම ඇවිස්සෙන්න පුළුවන්. එතකොට හිතුව වෙලාවට අවදි නොවෙන්න පුළුවන්. ඒ වගේ තත්ත්වයන් තුළ ඉතින් ඒ වගේ එහෙම වීම වෙන්න පුළුවන්. ඒ නිසා එහෙම හිතනවා වෙන්න පුළුවන්. කොහොම වුණත් වරුණ අභාවිත සිතක හැටි එහෙම තමයි. භාවිත සිතක් වුණා නම් තව පැයකින් නම් දේවල් කරන්න දෙන මේ මොහොතේ නිින්දට ගිහලා තව පැයකින් අවදි වෙන්න පුළුවන් වරුණ. ඉතින් බලන්න කොතරම් හිත විසිතුරු ස්වභාවයකට පත් කරගන්නට, කොතරම් අපේ හිත පිරිසිදු ස්වභාවයකට පත් කරගන්නට, නිර්වුල් ස්වභාවයකට පත් කරගන්නට මේ භාවිත හිත ධර්මානුකූලව හැඩගැස්සුවාට පසුව එය කොතෙක් විසිතුරුද කියලා, කොතරම් වටිනාකමක් ගෙන දෙනවාද කියලා ඔබටම දැනෙනවා ඇති. අපිට මම හිතන්නේ ඉදිරියේදී මේ සතර සතිපට්ඨානේ මේ දේශන මාලාව නිමවට පත් වෙනකොට සාමාන්‍යයෙන් අපි හිතියාට වඩා වැඩි ප්‍රමාණයක් උඩට එන්නට පුළුවන් ජීවිතේ. ඒ ඇතැම් වෙලාවට මේ Tamanගේ ලෞකික ජීවිතයේ එහා තිබෙන්නා වූ ලෝකෝත්තර ජීවිතයට නිසි මාර්ගයක් විවර වූ අවස්ථාවක් බවට පත් වෙන්නට පුළුවන්. ඒ නිසා අපි හැම විටම ඊටමත්ම ඕනෑකමින් මේ ධර්මයට යොමු වෙමු. ඒ සඳහා තමයි අපේ ස්වාමීන් වහන්සේ මේ සිත්නේ තසපු වැඩසටහන තුළ මේ වගේ ගැඹුරු ධර්ම කොටාශයක් බොහොම සමීප ලෙසින් හැමදෙනාගේම සිත් තුළට දැනෙන ආකාරයෙන් දේශනා කරමින් මේ සතර සතිපට්ඨානය කියා දෙන්නේ. මම හිතන්නේ මේ තරම් දීර්ඝව සතර සතිපට්ඨානය පිළිබඳව ඔබට දේශනාවක් ඇහුණාම වෙන්න පුළුවන්. විශේෂයෙන්ම අපි දැන් පහුගිය වර්ෂයේ නිමාවට පත් කරනකොට 2021 අවසාන වන විට ආනාපාන සති භාවනාව සම්බන්ධව ඉතා දිගු දේශනමාලාවක් ශ්‍රවණය කරලා හොඳ අවබෝධයක් ඒ තුලින් අපට ආනාපාන සති භාවනාව කිසිදු ගැටලුවකින් තොරව ක්‍රියාත්මක කරන්නට පුළුවන් මගක් හදාගත්තා. ඒ වගේම ඉතිරි භාවනාවන් සම්බන්ධව මේ සතිපට්ඨානයේම වැඩෙන ආකාරය පිළිබඳව ඔබට හොඳ අවබෝධයක් ලබා ගන්නට පුළුවන් මේ දේශනමාලාව සමාප්තියත් සමග. නිසා අද වැඩසටහන අපි මෙලෙසින් නිමවට පත් කරන්නට සූදානම් වෙන්නේ. තවත් ඉදිරියට දිගින් දිගට ඒ උතුම් ධර්මයේ වටිනාකම අපේ ඉන්න ජීවිතය තුළ කටයුතු කිරීමේදී කොයි ආකාරයෙන් එය බලපානවාද, ක්‍රියාත්මක කළ හැකිද කියන කාරණයක් ඉන්නහාට අපේ ඊළඟ භවය සකස් වීමේදී ධර්මය නැත්නම් භාවනාව කොතෙක් ඊට හේතු වෙනවාද කියන කාරණයක් මේ සියලු සසර ගමනම නවත්වන්නට භාවනාව යොදා ගන්නට පෙළඹවීමක් වශයෙන් අපට මේ දේශන මාලාව ඉදිරියේදී ඔබට සමීප කරවන්නට හැකියාවක් තිබෙනවා. ඒ නිසා දිගින් දිගටම සිත්නෙත් අසපු අහන්න ඔබට ආරාධනා කරනවා. තව කෙනෙකුට මේ වැඩසටහන ශ්‍රවණය කරන්නට මඟ විවර කර දීමේ ඒ පණිවිඩය ගෙන යෑමේ වටිනාකමත් ඔබ හොඳින් ධාරණය කරගෙන තව කෙනෙක් දැනුවත් කරන්න මේ වගේ වැඩසටහනක් මේ වෙලාවේ ශ්‍රවණය කරන්න පුළුවන්. ඒ තුල ඔබට ධර්ම මාර්ගයට මේ හැකියාව තිබෙන වග සිහිපත් කරන්න ඔබ ඔය කල්යාණ මිත්‍රයෙකු වශයෙන් සිදු කළ හැකි වටිනාම දෙයක්. ඒට අමතරව අපි ඔබට සිහිපත් කරනවා net fm බණ කියන YouTube නාලිකාව ඔස්සේ, ඒ වගේම අමාදුර විවරවිය කියන YouTube නාලිකාව ඔස්සේ දිගින් දිගටම මේ සිත්නේ තසප්පු ඇතුළු මේ ස්වාමීන් වහන්සේ විසින් සිදු කරන දේශනාවන් ශ්‍රවණය කිරීමේ හැකියාවක් තියෙන වග බොහොම ගෞරවයෙන් සිහිපත් කරමින් හැම විටම අර්ථ සම්පන්නව මේ ගැඹුරු ශ්‍රී සද්ධර්මයේ මනාලෙස අපේ හිතේ ධාරණය වන ආකාරයෙන් දේශනා කරන්නට යෙදෙන සිත්නේ තසුපේ ගරු දේශකයන්න් වහන්සේ වූ පූජනීය වන්දනීය පළංගොඩ රාද ස්වාමීන් වහන්සේ වහන්සේ නිදුක් වේවා, නිරෝගී වේවා, දීර්ඝායුෂ වහන්සේට ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා. ඒ උතුම් වූ චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ කරගන්නට මේ කරන සියලු කුසල් පාරමී ධර්මයක් වේවායි කියලා ප්‍රාර්ථනා කරමින් අද වැඩසටහන නිමා කරන්න අපි සූදානම් වෙන්නේ. සාධු සාධු සාධු. මම අනුමෝදන් වෙනවා. පින්වත් වරුණ කිව්වා වගේ මේ උතුම් ධර්මයේ තුලින් ඉන්න තැනින් උඩට එන්න ඒකාන්තයෙන් ඔබට වාසනාව පෑදෙනවා. මේ බණ කතාවන් අහන සිතන මේ අනුව ජීවිතය සකසා ගන්න ඔබ හැම දිනාටම අනන්ත තුනුරුවන් ගුණ බලයෙන් ඒ උතුම් ධර්මාවබෝධයේ පිණිසම ගමන් කරන්න භාග්‍ය උදා වේවා කියලා මම ආශිර්වාද කරනවා. සාදු සාදු සාදු. ඒ ගෞරවනීය ආශිර්වාද ප්‍රාර්ථනාවත් හිතේ දරාගෙන අපි ලබන සතියේ සුපුරුදු විදියටම රාත්‍රී 7ට ඉරිදා දිනේ සිතේ තසපුවෙන් හමු යමු. හැම දිනාටම තෙරුවන් සරණයි.